ඉතින් පුතේ අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා එදා අපිට කරන්නට බැරි වුණු ඒ ගණිත පත්‍රයත් ඒත් එක්කම පරිසර ප්‍රශ්න පත්‍ර දෙකක් සහ තවත් ගණිත ප්‍රශ්න පත්‍රයක් ඕගොල්ලන්ට ලැබිලා ඇති. අද දවසේ ඕගොල්ලන්ට පුළුවන් ඒ ප්‍රශ්න පත්‍රය සම්බන්ධ වෙන්න මාත් එක්ක ඒ ප්‍රශ්න පත්‍රෙත් එක්ක. ඉතින් මම මුලින්ම පටන් ගන්නවා අද දවසේ වැඩ කටයුතු ගණිතයේ ප්‍රශ්න පත්‍රය. එහෙනම් ඕගොල්ලෝ හැමෝම අතේ මම හිතනවා ගණිත ප්‍රශ්න පත්‍රය ඇති. ඕගොල්ලෝ ස්ලයිඩ් එක පේනවා මම මේ විදිහට දාලා තියෙන ස්ලයිඩ් එක පේනවා. ඉතින් හැමෝම ඒ පේපර් එක අරගෙන අපි උත්තර ටික නිවැරදි කර ගන්නවා එක්කම හැබැයි උත්සාහ කරන වෙලාවම තමන්ගේ වැරදිලා තියෙනවා නම් ඒ ගාන එතන නැවත හදා ගන්නත් ඕනේ. හදන ක්‍රමය සර්බෝඩ් එකේ හදනවා ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු එතෙන්ට යන්න. එහෙනම් මෙන්න පහත ගැටලු විසඳන්න 10 ස්ථානයට 8 යෙදෙන ඉලක්කම් 4 සංඛ්‍යාවක් ලියා. එහි සංඛ්‍යා නාමය ලියන්න. මම කියනවා මෙතන වැදගත්ම තැන තමයි ඕගොල්ලෝ වරද්දා ගන්නම තැන තමයි මෙන්න 10 ස්ථානයට 8 යෙදෙන. ගැටලුවක් නෑ එතන. වරද්දා තමයි ලියයි. ඉලක්කම් 4 සංඛ්‍යාවක් ලියා එහි සංඛ්‍යා නාමය ලියන්න කියලා කියන්නේ අපිට මුලින්ම පුළුවන් වෙන්න ඕනේ මේකේ සංඛ්‍යා නාමය වගේම ඉලක්කමින් ලියා ගන්න. එතකොට සමහර දරුවෙක් ඉලක්කමින් විතරක් මේකේ ලියලා ඇති. ඉලක්කමින් විතරක් ලියලා තිබ්බොත් වැරදි. එහෙනම් අපි ඉලක්කමින් ලියලා වගේම පුතේ අනිවාර්යයෙන්ම ඕන වෙනවා මොකද්ද මේක නාමය එහෙනම් මේ සංඛ්‍යාවේ නම ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි මෙතන අපිට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්කමක් නැහැ. උත්තරයක් දෙන්න පුළුවන්කමක් නැහැ. 8 යෙදෙනේම පොඩ්ඩක් අපිට ලියන්න පුළුවන් නිසා. ඒ නිසා 8 10 ස්ථානයේ කියනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මේ බලන්නකෝ. මම ඒ සඳහා ගන්නම් ඕගොල්ලන්ට මෙහෙම සංඛ්‍යාවක්. 8 අපි දන්නවා මේ බලන්න ගන්න පුළුවන් බෝඩ් එක ඕන වෙලාවට ටච් කරන්න කුඩා ස්ක්‍රීන් ටච් කරපුවාම ඔයාලට බෝඩ් එක ගන්න පුළුවන්. එහෙනම් මෙන්න එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය හැබැයි තව අපිට කියනවා මොකද්ද? ඉලක්කම් 4 සංඛ්‍යාවක් කියන පුතේ. එහෙමනම් ස්ථාන 4ක් තියෙන්න ඕනේ. එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය සහ 10 ස්ථානය 10 ස්ථානය අපි 10 වැටෙන තියෙන්නේ 10 ස්ථානය. ස්ථානය හරියට නම් ගන්න පුළුවන් අපිට වෙනත් ගණන් වල මම එකක් පුතක් කරන්න යනවා. අපි මෙතෙන්ට කියන්නේ එක ස්ථානය. හැබැයි අපි શબ્ද කරන්නේ එක ස්ථානය. මේ තියෙන්නේ 10 ස්ථානය. අපි කියනවා 10 ස්ථානය. මේ තියෙන්නේ 100. එමනම් 100 ස්ථානය. මේ තියෙන්නේ 10 10 අපි කියනවා 10 ස්ථානය 10 ස්ථානය. එහෙනම් අපිට පුතේ කියන්නේ මෙතන ඔය දෙක පටලවා ගන්න එපා. 10 ස්ථානය නෙවෙයි 10 ස්ථානය. එහෙමනම් පුතේ මෙන්න මෙතෙන්ටයි 8 ඉලක්කම. එහෙමනම් අපි ඉලක්කම් 4 ඉතිරි ටික පුරවන්න තමන්ට කැමති ඕනෑම එකක් පුරවන්න පුළුවන්. ඔන්න එහෙනම් මම මේ විදිහට දානවා. ඕගොල්ලෝ ලියලා ඇති වෙන සංඛ්‍යාවක්. කිසි ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ පුතේ මෙන්න මෙතනයි. හැබැයි දැන් ගැටලුව ඊළඟට ඕක ලියලා මොකද කරන්න ඕන අපි? ඊළඟට අපි යන්න ඕනේ ඕක වචනයෙන් ලියන්න ඕනේ. ඒකේ සංඛ්‍යා නාමය ලියන්න. ලකුණු දෙක ගන්න නම් ශිෂ්‍යත් විභාගයට අපි ඔන්න ඔය තැන සැලකිලිමත් වෙන්න. සංඛ්‍යාව ලියන්න කියලා තියෙනවා. ඒතකොට සංඛ්‍යාව හම්බ වෙයි. හැබැයි ඕගොල්ලන්ට ලකුණු දෙකම ගන්න පුළුවන් වෙන්නේ වෙන මේකේ නිවැරදි නාමය ලියුවොත්. එහෙනම් පුතේ අපි කොහොමද මේකේ නාමය ලියන්නේ? මම ලියුවේ කියනම් ඔන්න 50 අපි මේ බලන්න ඉලක්කම් 4 ලියලා පස්සේ මේ අපි එකේ පන්තියේ ඉගෙන ගත්ත 7 මේ අපි දෙකේ පන්තියට පස්සේ 87 මෙන්න අපි තුනේ පන්තියට පස්සේ පුතේ ඉගෙන ගත්තා 687 කියන්නේ 17 එක් සංඛ්‍යාව. මෙන්න අපි 10 පහු කරලා යනවා ඊට පස්සේ 4 පන්තියේදී 17 එක් අපි ඉගෙන ගන්නවා. මෙන්න එනම් මෙතන තියෙන්නේ 5 එනම් 5000 අපි මෙතනින් කියනවා 5600 ගැටලුවක් නැහැ. 687 එහෙනම් 10 ස්ථානයේ තියෙන්නේ 80 නෙමෙයි. ඔන්න තවත් ඔයගොල්ලෝ වරද්දන තැන
හොඳින් බලන්න මෙතන 80 ලියුවොත් ඉවරයි ලකුණු දෙක. එහෙනම් 80 ඊළඟ අපිට තියෙන එක ස්ථානය 7. ඔන්න පුතේ නම් සංඛ්‍යාව විතරක් ලියලා බෑ නාමයක් ලියුවොත් අපිට ලකුණු දෙකකට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම යනවා ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා ඔයගොල්ලෝ නැවත ඩාටා යන්න පුළුවන් ඔයගොල්ලෝ හදාගන්න දැක්ක. උරු විදියට අපි දවසේ ඊළඟ දවසේ කරපු නිසා එහෙනම් ඔන්න මම ලියපු සංඛ්‍යාවට අනුව එහෙම ඔයගොල්ලෝ සංඛ්‍යාව ඔයගොල්ලෝ නිවැරදිව ලියලා ඇති කියලා මම හිතනවා. අපි බලමු එහෙනම් පුතේ ඊළඟ ගාන. මේ බලන්න මම අවුරුද්දකම අපිට මේ වගේ පොඩි ගණන් කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම් අපි කරන ගණිත කර්ම ටික මේ ගණිත කර්ම වලින් අපිට ගාන ඔය පැහැදිලිව ඇති නේද? නේද? මම කියපු හතරෙන් ඒක බොහෝ විට ලැබෙනවා. ඔව්. ඔව් කියන්නේ. අපි රතු පෑනෙන් හරි දා ගන්න ඕනද? ඔව් කමන්නේ ඔයගොල්ලෝ රතු පෑනෙන් හෝ නිල් පෑනෙන් හරි දා ගන්න උතන අම්මව තාත්තා ඉන්නවා යත් කොටක් එක ගමන් නිරීක්ෂණය කරන්න කියන්නේ. පුතේ අපි මයික් ටික ඔෆ් කරමු. ඔෆ් කරලා අපි ගියොත් අපිට පුළුවන් හොඳ වැඩ තැනකට යන්න දවසේ. රයිට් එහෙනම් මම යනවා දෙවෙනි ගානට. පුතේ එක්කෙනෙක් ඔය ටච් කරන එයාගේ කැමරාව කවුද එයා? Galaxy J4 එකකින් එන එක්කෙනෙක්. එයා ඒක පොඩක් නවත්තන්න පුතේ. ඒ මොනවද අනිත් අය ඒ දිහා බලන්නේ. හරි. එයා එතනින් අයින් වුණා නම් කියන්නේ එතනින් ඒක අයින් කරන්න එයා. ඒතකොට ඔයාලට අනිත් අයට පේන්නේ මම සහ අපේ සර්ගේ ස්ක්‍රීන් එක විතරයි. Galaxy J4 එකකින් එන එයාගේ නම සඳහන් වෙන්නේ නැහැ. මට උරු මූණ නෙමෙයිද වන්ද. හරි. අපි යමු එහෙනම් ඊළඟ අපි කියන්නේ ගොවිපලක එළුවන් 498ක්ද කුකුලන් 373ක්ද එළදෙනුන් 80ක්ද නම් ගොවිපලයේ සිටින මුළු සතුන් ගණන කීයද කියලා යහන්නේ. ගොවිපලයේ ඉන්න මුළු සතුන් ගණන. එහෙනම් මේ ගොවිපලයේ ඉන්නවා එළුවෝ ඉන්නවා. අපි කටු වැඩ පොලයක් දෙන්න පුතේ අපේ විභාගයේදී නිකන් නෙමෙයි. හරි කටු වැඩ පොලයක් අපිට දෙන්නේ නිකන් නෙමෙයි අපි මේ පොලය පාවිච්චි කරන්නේ. එhmenan ඔන්න එළුවෝ ඉන්නවා. කෙටියෙන් ඉන්නේ අපි. එළුව කොච්චරද පුතේ? 498යි. කෙනෙක් හදයි ටිකක් පුරු කෙනෙක් ඉක්මනින් හදන්න කියලා බලාගෙන මේ තැන් තැන් වල ඉතින් ඉලක්කම් වලින් එහෙම එකතු කරලා බලයි. වරදින්න පුළුවන්. ඒ නිසා පුතේ මේ කියන්නේ ඔයගොල්ලන්ට වරදින තැන් හදාගන්නයි වෙනවා මේ දවස් ටිකේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ විදිහට කටු වැඩ පොලේ ලියන්න. ඊළඟ අපි යමු කුකුලන් 373යි. මෙන්න මම ලියනවා කුකුලන් 373යි. ඊළඟට එළදෙනුන් 85යි. එළදෙනුන් තව මම මේක එළ කියලා ලියන්නම් එතන. එහෙනම් එළ 85. මෙන්න කටුවැඩ කොලේ අපි මේ ටික මෙහෙම ලියාගෙනම එකතු කරන්න පුරුදු වෙන්න. ඉතින් හදන්න යන්න එපා. අපිට ලකුණු දෙක නැති වෙන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මම එකතු කරනවා එක ස්ථානයකින් අපි බලන්න 10 ස්ථානයේ බලන්න ඊළඟට මෙන්න අපි යනවා 100 ස්ථානයේ බලන්න එකතුව ගන්න හරියට බැරි නම් මම කියන්නේ මේකයි හිතින් උකරන ඇඟිලි ගණන් කරලා හදන්න අපිට අවශ්‍ය පුතේ මේ වෙලාවේ ලකුණු දෙක ගන්න විභාග පේපර් එකට අපිට ඕන පුතේ ලකුණු දෙක ගන්න එහෙනම් හැම වෙලාවෙම ඔයගොල්ලෝ කටුවර පොලේ කරද්දී ඇඟිලි ගණන් කර කර හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් 8යි 3යි 8යි 3යි එකතු කරන්න 8 9 10 11 11යි 11යි 5යි 11යි 5යි 11 12 13 14 15 16 හරි එහෙනම් 11යි 5යි 16යි 16 පුතේ අපි නම් 6 දැම්ම ඔන්න අපි 10 ස්ථානට අපි 10 ගොඩක් නේද 10ක් විතරේ එහෙනම් අපි යනවා ඉස්සලාම දැන් 9 තියෙන වෙලාවට එකක් ආවොත් 9යි 1යි එකතු කරන්න ඒක තමයි පහසුයි එහෙනම් 9යි 1යි 10යි 10යි 7යි අපි දන්නවා 17යි ඇඟිලි ගණන් ගන්න දෙයක් නැත්තරම් ඒක නම් 17යි හැබැයි 17ට අපිට එකතු කරන අවස්ථාවේදී ඔයගොල්ලෝ ඔයාලගේ ඇඟිලි පාවිච්චි කරන්න. එහෙනම් මෙන්න 17යි 8යි 17 18 19 20 21 22 23 24 25. එහෙනම් 10 මෙතන අපට ආවා 9යි 10යි 17යි 17යි 8යි එන්න 25යි 25යි 5 දැම්මා ඒ දෙකක් ඉතිරි. අපි යම් පුතේ ඊළඟ එකට 4යි 3යි 7යි 7යි මේ දෙකයි 9ක් වෙනවා. එහෙමනම් පුතේ ඔයගොල්ලෝගේ උත්තරේ මම හිතනවා හොඟ දෙනෙක්ගේ හරියද කියලා. නොසලකලින් හැදුවොත් ගාන කියවන්න නැතුව සහ කටු වැඩේ පාවිච්චි කරන්නේ නැතිව හැදුවොත් ඔන්න අපිට මේ වගේ උත්තරේ නිවැරදිව ගන්න බැරි වෙයි. එහෙනම් අපි බලමු උත්තරය මෙන්න 956යි 956යි. හරි. එහෙනම් අපි යනවා පුතේ ඊළඟ හරි ගන්නද? ඇති
right එහෙනම් අපි යනවා ඊළඟ මෙන්න හිස් කොටුවට ආයුතු සංඛ්‍යාව ලියන්න කියලා කියන්නේ හිස් කොටුවට ආයුතු සංඛ්‍යාව එතකොට පැහැදිලිව මේ වෙද්දී ගණන් හදලා තියෙන ළමයි මේ වගේ ගැටලු අවස්ථාවක් આવොත් ඉක්මනින් හදාගන්නේ කොහොමද සරලව හදාගන්නේ කොහොමද කියලා දන්න ළමයි වැඩි දෙනෙක් අපිත් එක්ක ඉන්නේ දැන් අපිට අවශ්‍ය එක නැවත වතාවක් අර නිවැරදිව කරලා අවශ්‍ය වෙන්නේ තමන් ඒ වරදින් නැතුව ලකුණු දෙක ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් මේක අපිට දෙනවා මෙතන පිටේ 243ක් දීලා තියෙනවා. ඊළඟට ලකුණක් දෙනවා හොඳින් නිරීක්ෂණය කරන්න ඕගොල්ලෝ වරද්ද ගන්න මේ තැන් වලින් අපිට ලකුණක් දෙනවා පුතේ මෙන්න අඩු කිරීමේ ලකුණ. එහෙනම් මුලින් බලන්න ගාන අඩු කරනවාද එකතු කරනවාද කියන එක. එහෙමනම් මොකද්ද මේ උඩ තිබුණු ලොකු සංඛ්‍යාවකින් 328ක් අඩු වුණායින් පස්සේ මොකද වෙලා තියෙන්නේ උත්තරය 243ක් ඇවිත් තියෙනවා. එහෙමනම් අපේ ගෙසඳු මට පේනවා ගෙසඳු මේ වෙලාවේ වෙනම මේවැකේ අපේ ස්ක්‍රීන් එකේ පේන්න ඉන්නවා. පුතේ ඒක අහිමි වෙන්න ඕන. එතනින් එළෙම වුණොත් තමයි අනිත් අයට බාධාවක් නොවී ඉන්න පුළුවන් වෙන්නේ. right එහෙනම් අපි මෙන්න යමු ඊළඟ එකට. එහෙනම් අපිට පුළුවන් මෙතන මේ කොටුවේ තිබුණු ලොකු සංඛ්‍යාව හොයාගන්න. මොකද අපි කරන්න ඕනේ අපි දන්නවා මෙයාගෙන් මෙතන සංඛ්‍යාව අඩු කරපුවාම මේ පහළ තියෙන උත්තරය ලැබුණා නම් එතනින් සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද මේ දෙන්නගේ එකතුව තමයි උඩ තිබිලා තියෙන්නේ. නම් ඒ එකතුවෙන් මේ සංඛ්‍යාව අඩු කරපු නිසා තමයි මේ ටිකේ තිබුණේ. නේද? එහෙමනම් මොකද මම මොකද කරන්න ඕන? හොඳම වැඩේ මේක වරදින් නැතුව හදන්න හොඳම වැඩේ තමයි මේ උත්තරය සහ අඩු කරපු ගාන එකතු කරන්න. ඒකට අපට අන්න පුතේ ලැබෙනවා අර උඩ තියෙන කොටස. මේකත් ඔයගොල්ලෝ කටු වැඩ පොලේ ලියලා මාදන්න. මම කිව්වේ උත්තරයට 243ක් ඉතිරි උනේ මේ සංඛ්‍යාව අඩු කරපු හින්දා. අන්න අඩු කරපු ගාන එකතු කරන්න. එහෙනම් අපි එකතු කරලා බලමු. එතකොට අපිට ලැබෙන්නේ මෙන්න උඩ සංඛ්‍යාව තමයි. එකතු කරන්න. 8යි 3යි 11යි මම එකක් දැම්ම එකක් ඉතිරි 10 ස්ටාර්ට් ගෙනියන්න. 4යි 2යි 6යි 6යි මේකයි පුතේ 7යි. එහෙනම් ඉතිරි උනේ නෑ සියස්ථානෙට එන්න 5යි 2යි 3යි 2යි 5යි. එහෙනම් උඩ තිබුණු සංඛ්‍යාව කීයද? උඩ තිබුණු සංඛ්‍යාව 571. අපිට පුළුවන් මේ ගාන හරිද වැරදිද කියලා බලා ගන්න. Tamanට අදපු ගාන මම හැදුවා හරිද? මට ලකුණු ලැබෙයි කියලා ඒ වෙලෙම Tamanට බලන්නත් පුළුවන්. අපි එහෙනම් ඒ සඳහා මොකද කරන්නේ? මේ සංඛ්‍යාවෙන් 328 අඩු කරන්න මෙන්න මේ එතකොට අපට උත්තරේ එන්න ඕනේ. මම ඒක පොඩ්ඩක් මෙතනින් හදලා පෙන්නන්නම්. Tamanට වෙලාව තියෙනවා නම් 328 570 අඩු කරලා බලන්න තමන්ගේ ගාන හරිද මට ලකුණු දෙකම ගන්න පුළුවන් වුණා කියලා බලා ගන්න පුළුවන් 11යි 8ක් ඉරිමුතේ 3 දැන් මෙතන තියෙන්නේ 6යි තියෙන්නේ 6න් දෙකක් අඩු කරපුවාම 4යි මෙතන අපි ගත්තේ නැහැ නිසා පහම තියෙනවා 5 දෙකක් අඩු වුණා 5 තුනක් අඩු වුණාම ඉරිමුතේ 1යි එහෙනම් අන්න 243 උත්තරය ලැබෙනවා ඒකට තමන්ට ෂුවර් තමන් හදපු ගාන කියන්නේ ඒ වගේ උත්තම පාවිච්චි කරන්න අපිට ඉක්මනින් කරගන්න පුළුවන් වැඩක් ඒ තිබෙනම් උත්තරය 571 වෙන මිලක් තිබුණත් අපි එතනත් ලියන්නේ. දැන් මේ පාඩම අපි දන්නවා රෝම සංඛ්‍යා මේ ලියනවා මේ මතක තියාගන්න ඕනේ පැහැදිලිව ලියන්න දන්නවා රෝම සංඛ්‍යා මේ පහේ පන්තිය ඔයගොල්ලෝ ඉස්සෙල්ට ලියන්න දන්නවා. නේද? පරණ සිලබස් එකේ තිබුණා ඒ විදිහටම දැන් අපි අලුත් එකේ තියෙන්නේ ඉස්සෙල්ට කියන තමයි අපිට අපේ රෝම සංඛ්‍යා පාඩම මේ වෙද්දී ඉස්කෝලේදී කරන්න පුළුවන්කමක් ලැබුණේ නෑ තවම. එහෙනම් නම් අපිට කොහොම ලේසි පාඩමක් තියාගන්න එද්දි හේතුව අපිට ඊට වඩා දෙයක් අහන්නේ 20ක් නම් අහන්නේ පුතේ 20ක් තියෙන කොටසෙන් පමණක්මයි. හරි මේ බලන්න පුතේ අපිට විශේෂයෙන් 20ක් ලියද්දී විශේෂයෙන් ඕන වෙනවා මෙන්න මේ සංඛ්‍යා ටික. එක ලියන විදිය. පහ ලියන විදිය. නේද? 20ක් යද්දී විශේෂයෙන් අපට අවශ්‍ය වෙන ඒවා. එහෙනම් පහ ලියන විදිය. ඊළඟට අවශ්‍ය වෙන්නේ 10 ලියන විදිය. මේ ටික අපි දන්නවා. හතර පන්තියෙන් අපි දන්න ටිකක් මේ තියෙන්නේ. එතකොට එක ලියන්නේ මෙහෙමනම්, පහ ලියන්නේ මෙහෙමනම්, 10 ලියන්නේ මෙහෙමනම් අපිට මේ තියෙන අනිත් ඕන එකක් ලියා ගන්න මේ සංඛ්‍යා ටික උදව් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ සමහර කෙනෙක් කියනවා මේවට I V X කියලා නෑ. මම නම් ඒක කොහොමද භාවිත කරන්න කැමතිත් නෑ. අපි මේවට එහෙම කියන්නේ I V X කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ මිස මේ
රෝම ඉලක්කම් තුන නෙමෙයි. මේ තියෙන්නේ රෝම ඉලක්කම් 1, මේ තියෙන්නේ රෝම ඉලක්කම් 5, මේ තියෙන්නේ 10. එහෙනම් අපිට මේ අය උදව් කරගෙන අපිට පුළුවන් මේ රෝම සංඛ්‍යාවට ලියන්න. මම චුට්ටක් මෙතනින් මතක් කරලා යන්නම්. ඉස්කෝලේ අපිට මේ රෝම ඉලක්කම් පාඩම කරපු නැති නිසා අපි කොහොමද ලියන්නේ කියලා මම කියලා පෙන්නන්නම්. මේ තියෙන්නේ පුතේ 1. එහෙමනම් ඔන්න 1. මෙන්න තියෙනවා රෝම සංඛ්‍යා 4 ලියද්දි පුතේ අපිට මෙහෙම ලියන්න බෑ. ඉරි කෑලි 4ක් ගන්න පුළුවන්ද? බෑ. මොකක්ද එතන තියෙන ප්‍රීතිය රෝම සංඛ්‍යා ලියද්දි අපිට එකම ඉලක්කම එක තැන නැවත නැවත ලියන්න පුළුවන් අවස්ථා 3ක් විතරයි. එකම ඉලක්කම ලියන්න පුළුවන් අවස්ථා 3ක් විතරයි. ඊට වඩා ලියන්න බෑ. එතකොට තමයි මම අර කිව්වේ අර ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය වෙන අර මූලික සංඛ්‍යා ටික අවශ්‍යයි කියන එක. හරි. එහෙමනම් මෙන්න 5 අපිට අවශ්‍යයි 4 ලියන්න. 5 කියලා කියන්නේ නම් මෙන්න මෙයා මෙහෙම 4 හැදෙන්නේ. එතකොට 5ට වඩා එකක් අඩු. හැම වෙලාවෙම එකක් අඩු වෙනවා නම් අපිට කොහොමද කරන්නේ? අපි ප්‍රධාන සංඛ්‍යාවට වම් පැත්තෙන් තමයි ලියන්නේ. එහෙනම් පුතේ මෙන්න අපි 4 ලියන විදිය. එහෙනම් මෙන්න සංඛ්‍යාව 5. එයාට එකක් අඩුයි 4. එහෙනම් අපි අනිත් පැත්තෙන් ලියුවා. ඊළඟට 5. ඒ වගේ තමයි අනිත් පැත්තට. වැඩි වෙන ඒවා දක්වන්න අපි ප්‍රධාන සංඛ්‍යාවකට දක්වපු පැත්තෙන් ලියන්නේ. මෙන්න එහෙමනම් 6. මම ලියන්නම් මෙන්න ලියුවා. මෙන්න 3, මෙන්න 4, මෙන්න 5, මෙන්න 6. හරි. ඔන්න මම 6 දක්වා දැන් ලිව්වා. 7. 5ට වඩා දෙකක් වැඩි. 8. 5ට වඩා 3ක් වැඩි. 5යි 3යි 8. ඊළඟට 9. ඔන්න අපිට දැන් 9 ලියද්දි මෙහෙම ඉරිකෑලි 4ක් ගාලා මෙතන 5යි මෙතන 4යි කියලා ලියන්න පුළුවන්ද? බෑ. වැරදි. අන්න අපි එතනදී පාවිච්චි කරනවා අර ලියපු ප්‍රධාන සංඛ්‍යාවක්. කවුද? 10. එතකොට 10 එකක් අඩු නිසා අපි කියනවා මෙන්න වම් පැත්තෙන් ලියන්න. 10ට එකක් අඩු. 10ට එකක් අඩු අපි එහෙමයි එක කියන්නේ. මේ බලන්න පුතේ ඊළඟට 10 ඔන්න හම් වෙනවා අපිට 10. ඔය ටෙක් තිබ්බනම් අපේ උත්තරේ මෙතනම තියෙනවා. දැන් අපි ගණන් කළා. මම 20 දක්වත් පොඩක් පස්සේ කියලා දෙන්නම්. අද දවසේ මම මෙතන නතර අපේ මේ ගානට අවශ්‍ය වෙන්නේ ඊට වඩා පොඩි ටිකක් අඩු ගානක් නිසා අපි හොඳින් නිරීක්ෂණය කරන්න. ඊළඟට පුතේ මෙතන වැදගත්ම තැන තමයි පොකුරේ ඇති රඹුටන් ගෙඩි ගණන රෝම ඉලක්කම් භාවිතේ. එහෙනම් ඔන්න කියවීමේ දෝෂයක් තිබ්බොත් අපිට බෑ මේක හදා ගන්න. එහෙනම් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න පුතේ හොඳින් කියවන්න. මේ මාස දෙකේ කළ යුත්තේම ඕගොල්ලෝ පේපර් එකක් කරනවා නම් හොඳින් කියවලා කීප වතාවක් කියවලා තේරුම් ගන්න ගන්න හදන්න. පළවෙනි වතාවේ කිව්ව ගමන් ඔහෙ ගණන් කරලා ඕක ඉන්දුව රාජ්‍යයක් මිල් ලියුවොත් අපේ ළමයි. ඒ නිසා නම් ගණන් කරන්න රම්කම් කීයක් තියෙනවද? 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එහෙනම් මෙන්න 9යි වරන් කරගෙන ඔක්කොම මකලා දාලා අවශ්‍ය ගන්නවා. එහෙමනම් පුතේ 9 කියලා කියන්නේ 10ට එකක් අඩුනේ. 10ට එකක් අඩුනේ 9 හැදෙන්නේ. එහෙමනම් මෙන්න අපි ලක්ෂණය 10ට වම් පැත්තේ 10ට එකක් අඩු බව පෙන්වුවා අපි වම් පැත්තේ. පැහැදිලි? එහෙනම් මෙන්න උලක් කිරේට ඒ අපේ උත්තරය 10ට එකක් අඩු 9. එහෙනම් අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නට. මේ බලන්න පහත සංඛ්‍යා රටාවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. අපිට සංඛ්‍යා රටාවක් දුන්නොත් උඩින් දැන දෙයින් උත්තර ලියන්න යන්න එපා. වරදින තැන් තියෙන්න පුළුවන්. මම හේතුව පැහැදිලි කරන්නම්. මේ ලොකු ගැටලුවක් දෙන්න නෑ. මේක හරියට ලේසියෙන් තියෙන බව පේනවා. ස්තැන් දෙකක් අපිට පුරවන්න තියෙනවා. බෝඩ් එකේ තුනක් පේනවා. මම නැවත වතාවක් ලියලා තියෙනවා. එතකොට පුතේ මේ ගානදී අපි පරිස්සම් වෙන්න ඕන තැන සමහර ගණන් වලක තියෙනවා මේ අතර තියෙන මේ අන්තරය අපි කියනවානේ පොදු අන්තරය කියලා. මේ අතර මේ තියෙන අන්තරය එක් තැනක එක විදියක් තවත් තැනක තවත් විදියක්. ඒ කියන්නේ මෙතනදී 3ක් වෙනවා මෙතන 4ක් වෙලා ඊළඟ කෙනා 5ක් වෙනවා. ඒ වගේ රටාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි සංඛ්‍යා දෙක අතරින්ම තීරණය කරන්න එපා මේ ගාන මෙහෙමයි හැදෙන්නේ කියලා. එහෙම හිතලා අපි අතෙන්ට ගියොත් ගාන වරදින්න පුළුවන්. මේක නම් කැඩුවක් නෑ එහෙම. අපි මුලින්ම බලන්න මේ වගේ ගානක් ආවොත් එකතු කිරීම අඩු කිරීම ආසිතව ගිහිල්ලා බලන්න මුලින්ම අපිට මේ සංඛ්‍යා රටාව විසඳ ගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි නම් අපි ගුණ කිරීම බෙදීම වලට යන්න. එහෙම නැත්නම් එකතු කරලා ඊළඟ එක අඩු වෙලා ඒ වගේ රටාවක් එකේ තියෙනවා. හැබැයි දෙවෙනි ප්‍රශ්න පත්‍රය වගේ නම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වගේ ගානක් තමයි.
හරි බලන්න වෙලා තියෙන කියලා. අපි මුලින්ම බලන්න කිව්වා පොදු අන්තරය. මොකද පොදු අන්තරය එක ළඟ තියෙන සංඛ්‍යා දෙක අතර වෙනස කොච්චරද? එක ළඟ තියෙන සංඛ්‍යා දෙක අතර වෙනස කොච්චරද? අපි යන්න මුලින් ඒක හොයාගමු. මේ බලන්නකෝ 31 27 අඩු කරන්නේ. ඒ කියන්නේ එක ළඟ තියෙන දෙකේ වෙනස හොයන අපි එක ළඟ සංඛ්‍යා දෙක අඩු කරලා බලන්න එපා. එහෙනම් අපි අඩු කරමු. ගත්ත එකක් 11යි 11යි 7 4යි මෙතන 2යි 2කින් 2ක් බිඳුවයි. මේ දෙන්න අතර වෙනස නම් 4යි. මෙතනත් බලන්නකෝ අපි. එහෙනම් 35න් 31 අඩු කරන්න. එකෙන් 5න් එකක් 4යි 3න් 3ක් උතේ බිඳුවයි. එහෙනම් එතරම් වෙනස කොච්චරද? එතන වෙනස 4යි. එහෙනම් මේ ගාන අපිට පැහැදිලි මේ යන්නේ කීයෙන් කියලා 4 4 එකතු වෙවි යන ගාන. එහෙමනම් දැන් අපි ඔන්න පොදු අන්තරය හොයාගෙන ඊට පස්සේ එතනින් එහා සංඛ්‍යා ටික හොයන්න. එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද පුතේ? 4ක් එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන 4ක් එකතු වෙලා දැන්ටත් නෑ. ඉතින් තියෙනවා. ඊට පස්සේ 43ටත් අපි 4ක් එකතු කරන් හදන්න අවශ්‍යයි. එහෙනම් මම ගාන හදනවා. එතනින් එහා ටික මෙන්න බලන්න. එහෙනම් අපිට තියෙන්නේ 35ට 4ක් එකතු කරගමු. ලියලම හදන්න කියලා මම කියන්නේ එකයි. මේ පොඩි දේ උනත් පුතේ ඔයගොල්ලෝ වරද්දන්න පුළුවන්. එහෙනම් 5යි 4යි කියන පුතේ 9යි මෙතන 3යි. එහෙනම් අපිට පළවෙනි දැනට කීයද? 39. ඔන්න සර් බෝඩ් එකේ දිහා පෙන්නනවා. මේත් එක්ක Google ස්ලයිඩ් එකේ වැටෙයි. මෙන්න 39. ඊළඟට පුතේ තියෙන්නේ 43. එහෙනම් 43ට අපි මොකද කරන්නේ? 4ක් එකතු කරන්න. එහෙනම් අපි එකතු කරමු 4ක් 3යි 4යි 7යි මෙතන 4යි. එහෙමනම් එතන කීයක් ගන්න පුතේ? 47යි. ඔන්න ඔයගොල්ලන් කිරෙත් පේනවා ඒත් එක්කම ඒකට හදලා පෙන්නවා. මේ වගේ ගානක ඉතර ගැටලුවක් නෑ අපේ විභාගයේදී බොහෝ විට දෙවෙනි පත්‍රයේ මෙහෙමයි එන්නේ. නමුත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ආගමතුමාගේ සංඛ්‍යාතාවල එක විදිහේ වෙනස්කම් සහිත වෙන්නේ. එහෙනම් මම හිතනවා ඒ ගානත් ඔයගොල්ලන්ගේ හරියට කියලා. ඊට පස්සේ යනවා තවත් ගානකට පෙට්ටියක 5 බැගින් පෙට්ටි 6ක පැන්සල්ද පෙට්ටියක 12 බැගින් පෙට්ටි 8ක පෑන්ද ඇත. පෙට්ටි සියල්ලේම ඒක සියල්ලෝම නෙමෙයි සියල්ලේම ඇති පැන්සල් සහ පෑන් ගන්න කීයද? ඉතින් කෙනෙක් මේක ගත්ත ගමන් අර ගාන කියවලා උත්තරයකට එන්න බලයි හදිස්සියේ කියවලා එහෙම වෙන්න එපා පුතේ කටු වැඩ කොලේ වැඩ කරන්න. මම හැම වෙලාවෙම කිව්වේ තමයි කටු වැඩ කොලේ වැඩ කළා කරන මේ ගාන වලදින්නේ නැහැ. පෙට්ටියක 5 බැගින් පෙට්ටි 6ක පැන්සල්. එහෙනම් මෙන්න ගණන් ලියාගන්න මේ විදිහට. පෙට්ටියක 5 බැගින් 6ක ඒවා පැන්සල්. හරි පෙට්ටියක 12 බැගින් පෙට්ටි 8ක පෑන්. පෙට්ටියක තියෙන්නේ 12යි. 12 බැගින් පෙට්ටි 8ක තියෙනවා. හරි දැන් අපෙන් හැබැයි අහන්නේ පෙට්ටි සියල්ලෙම කියන පැන්සල් සහ පෑන් ගන්න කොටද? දැන් එකතුවයි අපෙන් මේ අහන්නේ. එහෙනම් අපි එකතු යන්න නම් මේ දෙක විසඳගෙන යන්න ඕනේ. 5 බැගින් 6ක 12 බැගින් 8ක. අපි චක්‍රය පුළුවන් හොඳට 6 වරක් 5 30යි. නේද? 6 වරක් 5 30යි. එහෙනම් අපි යනවා ඊළඟට 12 වරක් 8ක් පුළුවන් දරුවෝ ඉන්නවා. නමුත් අපි දෙපාරටම කළා යම් ගැටුවක් නැහැ. 8 වරක් 2 16යිනේ 16න් ඔන්න 6 ගම එකක් ඉතිරි 8 වරක් 1 8යි 8යි 1යි 9යි 96යි හැබැයි උතරින් නවතින්න බෑ අපෙන් අහන්නේ දෙකේම එකතුව එහෙනම් පුතේ අපි කටවල කොලේ නැවත ගාන හදන්න මේ විදිහට මේ බලන්න 0.6යි 6යි 9යි 3යි 12යි එහෙමනම් කීයක් වෙනවද පුතේ පැහැදිලි උත්තරය ගන්න පුළුවන් ඔයගොල්ලෝ ලියලා ගත්තා නම් මෙන්න 126යි එහෙනම් අපි යමු ඊළඟ ගානට උත්තරය අපිට ලැබුණා 126ක් හරි එහෙනම් අපි යනවා ඊළඟ ගානට කූඩයක තිබූ බිත්තර ගෙඩි 325 අපි දැන් බලාපොරොත්තු වෙන ශිෂ්‍යත්ව විභාග පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ එන්න ලොකු ගණන් ඒ කියලා නෑ අපිට තියාගන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රේ ඕගොල්ලෝ අවුරුදු 10ක් අරන් බලන්න මේ වගේ පොඩි එකතු කිරීම අඩු කිරීම ටිකක් තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රේ හරි ඒ නිසා බය නැතුව හොඳින් කටුවේට කොලේ පාවිච්චි කරලා වැඩ කරන්න කූඩයක තිබූ බිත්තර ගෙඩි 335ක් එක් කුඩා පෙට්ටියකට 7 බැගින් දමා බෙදා දෙන ලදී ඊළඟට කියනවා ඉතිරි වන බිත්තර ගණන ඔන්න අපි ගාන වරක් දෙන තැන අපේ දරුවෝ මොකද කරන්නේ අර පෙට්ටියකට 7 බැගින් දැම්මහම අපි කරන්නේ මොකද්ද ඔක බෙදනවානේ බෙදලා එන උත්තරේ තමයි උතරින් ලියන්නේ ගානේ අවසාන ටික පුතේ ඕගොල්ලෝ කියවන්නේ ඒ නිසා ඔක්කොම කෙනෙක්ම නෙමෙයි මේ අතර සෑහෙන දෙනෙක් ඉන්නවා අපි දන්නවා ඒ නිසා පුතේ ඕගොල්ලෝ අවසානයේ තෙක් ගාන කියවන අපෙන් අහන්නේ දෙන ලදී ඉතිරි වන බිත්තර ගානයි අහලා තියෙන්නේ එහෙම නැතුව අර බෙදිලා එන උත්තරේ එහෙම නෙමෙයි නේද එහෙනම් කුඩා පෙට්ටියකට 7 බැගින් දැම්මහම මේ පෙට්ටියක තියෙන ගාන පෙට්ටි ගාන එහෙම නෙමෙයි අහලා තියෙන්නේ එහෙනම් අපෙන් අහන්නේ ඉතිරි වෙච්ච ගාන එහෙනම් අපිට මේ ගාන නිකන් හදන්න බෑ මොකද කරන්නේ අපි පැහැදිලිව දන්නවා කෝඩයක තිබුණු බිත්තර 235යි මෙන්න මම ලිව්වා 235යි
එක් කුඩා පෙට්ටියකට 7 බැගිනලු දැම්මේ. එහෙනම් මේවා 7 බෙදෙනවා. 7 වලට බෙදෙන එකක් මෙහා 7න් බෙදන්න. 7න් බෙදලා බලමු. දෙකට නෑ 23ට 5 වනේ. හරි සෝරි 7 වනේ. 7න් 7 බැගින් දැම්මේ. එහෙනම් අපි 7න් බෙදා 23ට 7 වරක්. 23ට 7 වරක් කීයද? අපි දන්නවා 7 වරක් 1 7යි 7 වරක් 2 14යි 7 වරක් 3 21යි. එහෙනම් 7 වරක් නම් කීයද පුතේ? 3 වරක් 7 21යි. මම අඩු කරනවා 3න් එකක් අඩු වුණා. පුතේ දෙකක් ඉතිරි. අපි එනම් මේ 5 එක ස්ථානයේ 5 ගේන්න මෙතෙන්ට. දැන් 25යි 25ට 7 ඒවා තියෙනවා කීයක්ද? ඒත් අර ගානම තමයි නේද? 3යි. එහෙමනම් 3 වරක් 7 21යි. 5න් එකක් අඩු වුණාම 4යි. මෙන්න මම කියවනේ සමහර දරුවෝ මේ උත්තරේ දැන් උත්තර ඉන්න දරුවන්ගෙන දීලා ඇති. එහෙනම් මේක නෙමෙයි අපෙන් අහන්නේ මොකද පුතේ? මෙන්න අහන තැන. මෙතනයි අහන්නේ. අපෙන් අහන්නේ එහෙම කරපුවාම ඉතිරි ගාන තමයි අහන්නේ. එහෙනම් මෙන්න ඉතිරි වෙනවා කොතරම්ද? 4ක්. වැඩි දෙනෙක් මේක වරද්දයි අර විදියට ගියොත් එහෙම. ස්තන් පුරවමු. ගණකයක පැති පෙනුමේ හැඩය. මම ගණකයක් නම් හදාගෙන ආවේ නෑ. නමුත් මගේ ඊළඟ ගණන් එකේ තියෙනවා සිලින්ඩරයක් එහෙම. ඒකට නම් අවශ්‍ය කරන් ආවා. ඊළඟ ටිකට ගණකයක පැති පෙනුමේ හැඩය අපෙන් අහන්නේ. ගණකයක් වුණාම අපි දන්නවා සමචතුරස්‍රාකාර මුහුණත් හයක් එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒතර ගණකයක ප්‍රධාන ලක්ෂණ කීපයක් අපි කතා කරනවා. මම දැන් ටැක් කරන අතර පෙන්නන්නම් බෝඩ් එකේ මේ විදියට මෙන්න එතකොට මේ තමයි ගණකයක සැලැස්මක් මම මේ යන්නේ. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මේකේ අපි මුහුණත් 6යි මුහුණත් 6ම සමචතුරස්‍රාකාර මුහුණක්. මුහුණත් 6යි ඒවා සමචතුරස්‍රාකාර මුහුණක්. ඒත් එක්කම පාද සියල්ල එකිනෙකට මේ දිගින් සමානයි. දෙකෙන් සමතුලිත වෙන්නේ මේකේ. ඊළඟට ශීර්ෂ 8යි. ශීර්ෂ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අපි කවුන්ට් කරනවා. මෙතන තව මෙහින් තව වෙන පාදයක් සම්බන්ධ වෙන බව. එහෙනම් ඔන්න මෙතන තව කියනවා වෙනතන ශීර්ෂ 8යි. ශීර්ෂ කියන්නේ මුළු මම කෙටියෙන් මෙහෙම කියන්නම්. ශීර්ෂ 8යි මුහුණක් 6යි අපට හම් වෙනවා මේකේ දාර. අර මුහුණක් දෙකක් එකට හම්බ වෙන තැන නිර්මාණය වෙන්නේ දාරයක්. එහෙනම් අන්න දාර අපට හම් වෙනවා මේකේ 12ක්. අපි මේ ගන්නවා කවුරුත් මේවා දාලා තියෙනවා අපේ පාඩම වල අතට පස්සේ නම් දාර කියනවා. මෙතන දාර 12ක් තියෙනවා. හරි. එහෙම එකට අපි එහෙම කියන්නේ. එහෙනම් ගණකයක අපෙන් අහන්නේ පැති පෙනුම. ඔයාලා මතක ඇති මෙන්න මේ පෙනුමට අපි මොකක්ද කියලා කියන්නේ සලස්ම කියනවා. අතරේ පන්තියේ කරපු පාඩමක් මම කියන්න සලස්ම කියනවා. මෙන්න මට දැන් මේ ඉදිරියට පේනවනේ. අපි ඒකට කියනවා පුතේ ඉදිරි පෙනුම කියලා. ඉදිරි පෙනුම. හරි. ඉදිරි පෙනුම. මෙන්න පැත්තෙන් පේනවා මොනකද? ඒක අපි කියනවා පැති පෙනුම කියලා. දැන් අපෙන් අහන්න පුතේ පැති පෙනුමේ හැඩය අහන්නේ. එහෙනම් ගණකයක පැති පෙනුමේ හැඩය. මතක තියාගන්න ඉදිරි පෙනුමේ හැඩයත් සමචතුරස්‍රයක්, සලස්මත් සමචතුරස්‍රයක්, ඊළඟට පැති පෙනුමත් සමචතුරස්‍රයක් තමයි. එහෙනම් මේක වෙනස් වෙන විදියක් නෑ. සමචතුරස්‍රාකාර හැඩයක්. ඊළඟට මේ බලන්න දැන් කෝදුවක් භාවිතා කරලා අපි අඳිනවා රේඛා. නේද? කෝදුවක් කියන්නේ අපි ගණන් විෂයේදී විශේෂයෙන් අපි අඩි කෝදුවක් පාවිච්චි කරලා අඳින්නේ. ඒතර කෝදුවක් පාවිච්චි කරලා අපි අඳිනවා රේඛා. මෙන්න මේ රේඛා අපි කෝදුවක් පාවිච්චි කරලා අඳිනොත් අපි කියනවා සරල රේඛා. නේද? හරි සරල රේඛා කරනවා. හැබැයි කෝදුවක් නැතුව මම නිකන් මේ වගේ මෙහෙම අඳිනවා. අඳින රේඛාව. එහෙනම් අන්න අපි ඒකට සරල රේඛාවක් කියන්නේ නැහැ. එහෙනම් කෝදුවක් භාවිතා කරලා ඇඳොත් ඒක සරල රේඛාවක් වෙනවා. හැබැයි කෝදුවක් භාවිතා නොකර නිදාසේ අපි අඳින රේඛාව අපි ඒවට කියන පුතේ මොනවද? වක්‍ර රේඛා කියලා කියන්නේ. වක්‍ර රේඛා. දැන් මේ බලන්න. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250ක බරින් යුත් කෙසෙල් ඇවරියක බර කිරා ගැනීමට භාවිත කළ යුතු පඩි මොනවාද කියලා යහන්. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250ක් මනින්න තියෙනවා. මම දන්නවා මෙතන වරද්දන තැනක් තියෙනවා. අපේ යාළුවෝ වරද්දලා දායි එකපාරම නේද? හරි. කිලෝග්‍රෑම් එක අපිට හරි ලේසියිනේ. අපිට තියෙන කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250ක් නේ. එතකොට මෙන්න අපිට තියෙනවා කිලෝග්‍රෑම් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. කඩේට ගියාම ඕන් දැක්කක් තියෙනවා. දැන් නම් කිලෝමක් හරි අඩුයි නේද? අර සුපිරි රසල් වැඩිපුර තියෙන අපේ උපමාකට ඒවට ගියාම නම් කිරන් දෙන්න පැකට් එකක් ගත්තා ආවනේ. මෙන්න මේ පඩි දාලා කියනවා තාමත් ගමේ කඩේ. එහෙනම් මෙන්න කිලෝග්‍රෑම් එකේ පඩි අපිට ගන්න පුළුවන්. තව ඕගොල්ලෝ දන්නවා ග්‍රෑම් 200 පඩිය
තියෙන්නේ. සමහර දරුවෙක් මම දන්නවා ඔතන ලියලා ඇති 250 පඩිය කියලා. මතක තියාගන්න පුතේ 250 පඩි නෑ. එහෙම ලියපු අය ඔතන ඇති. අද ඉන්න ළමයින් ඇති. මට ෂුවර්. එහෙනම් ඔන්න තියෙන්නේ 200 පඩි. 100 පඩිය, 50 පඩිය, 500 පඩිය, ඊළඟට කිලෝග්‍රෑම් එකේ පඩිය, කිලෝග්‍රෑම් දෙකේ පඩිය. නම් මෙන්න තව අපිට 50ක් පඩි. ඒක අපි කියාගන්නේ කොහොමද? ග්‍රෑම් 50. මේ උත්තරේ හරියටයි. දැන් කෙනෙක් බය වෙයි යන්නේ මගේ උත්තරේ වැරදිද කියලා. මෙහෙමත් ගන්න. කිලෝග්‍රෑම් 1යි 200 පඩියක් මේ මුද්‍රාව ළඟ නැහැ. එහෙනම් අපිට පුළුවන් එයාට ග්‍රෑම් 100 පඩි දෙකක් දැම්මත් ඒත් හරියි. ග්‍රෑම් 100 පඩික් තියෙනවනේ. ඊළඟට එයාට පුළුවන් තව ග්‍රෑම් 50 පඩියක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවත් පුළුවන් මේක කිලෝග්‍රෑම් එකට 500 පඩි දෙකයි මම ඔක්කොම ලියන්නේ 500 පඩි දෙකයි 200 පඩියයි තව ග්‍රෑම් 50 පඩියයි වශයෙන් ගන්නත් පුළුවන්. සර් ක්‍රම දෙකක් දීලා තියෙනවා. මෙන්න කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250යි එක ක්‍රමයක්. මෙන්න අනිත් ක්‍රමය 500යි 500යි 200යි 50යි. එහෙම නැත්නම් කිලෝ 1යි 100යි 100යි 50යි ඒ වගේ අපිට ගන්න පුළුවන්. අපිට වඩා හොඳ ක්‍රමය සාදු පඩි ප්‍රමාණය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය තමයි ඔය උඩම තියෙන උත්තරේ. ඉතින් වඩා හොඳයි අපි එතෙන්ට යනවා. රයිට් මේ බලන්න. භාජනයක් කරනවා මම සිලින්ඩරයක් තමයි කරන් තියන්නේ. භාජනයක් තියෙනවා. පරම ටින් එකක් වගේ ටින් එකක් තියෙනවා. අපි හිතමු මේ භාජනයේ දාන්න පුළුවන් ප්‍රමාණය ඒ භාජන අලන දියර ප්‍රමාණය අපිට දීලා තියෙනවා මිලිලීටර 1000ක් කියලා. නේද පුතේ? 1000ක් කියලා තියෙනවා. අපි ගානට ගිහලා බලමු. මෙම භාජනයේ ධාරිතාව මිලිලීටර 1000ක්. අපිට මිලිලීටර 1000 කියලා තවත් කියන්න පුළුවන් විදියක් කොහොමද පුතේ? ඕන ඒගොල්ලෝට එකපාර එන්න ඕනේ. මිලිලීටර 1000ක් කියලා කියන්නේ ලීටර වලින් කිව්වොත් කොච්චරද? එකක්. එහෙනම් ලීටර එකක්. ලීටර එකක් කියන අපිට පුළුවන් මිලිලීටර 1000ක් ගන්න. හරි. එහෙනම් අපි එතනින් ටිකක් යමු ගානට ඉස්සරහට තව. එම ප්‍රමාණය සෑදිය හැකි ආකාර දෙකක් හඳුනාගෙන ස්ථන් කරනවා. අපිට මේකෙදි වෙන අපිට ක්‍රම නැහැ. ඒකෙදි අර වගේ පඩි පාවිච්චි කරන අවස්ථාවක් නෙවෙයි. තියෙන්නේ 200 පඩියයි. ඒ වගේ කතාවක් නෙවෙයි. මෙතන තියෙන්නේ අපිට 1000 හදන්න පුළුවන්. ඉතින් හැබැයි අපිට දීලා තියෙන කොටස් ටික අන්න ඒ අණුව හදන්න ඕනේ. තව මදි වෙන්නේ කොච්චරද? හරි ලේසි. පළවෙනි එකේ අපිට තියෙනවා මේ මිලිලීටර 1000 සමානයි 200යි 500යි. අපි නම් මුලින්ම කරන්නේ මොකද්ද? අපිට දැනට දුන්නු ටික එකතු කරන්න ඕනේ. එහෙනම් 200යි 500යි තම ගණන එකතුව 700යිනේ. එහෙනම් මම බලනවා 700 නම් තව කොච්චරක් අවශ්‍යද? අර දෙක එකතු කරලා නිර්වාණ අඩු කරන්න. 10න් අඩු කරන්න. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 10යි 10න් 7ක් 3යි. දැන් පුතේ එතන පළවෙනි උත්තරය අපිට ගන්න පුළුවන් මිලිලීටර 300යි කියන උත්තරය. නේද? අපි යමු ඊළඟකට. මේ බලන්න පුතේ. එතන දීලා තියෙන අපිට 250යි 300යි. එහෙනම් අපි මුලින්ම කරගන්න ඕනේ 250යි 300යි මිලිලීටර මේ ටික එකතු කරා. හරි. එකතු කරමු අපි 0.5යි 5යි 5යි. කොච්චරද එහෙනම් 550යි. දැන් දැම්මට පුළුවන් වෙන්න ඕනේ 10න් ඒ 550 අඩු කරලා ඊළඟ උත්තරේ ගන්න. මෙන්න මම අඩු කරනවා 10 හදාගන්න තව කොච්චරක් ඕනේද? අඩු කරමු අපි 0.0යි ගත්ත මෙතන 10යි 10යි 5යි දැන් 9යි 9යි 5යි 4යි. එහෙනම් පුතේ තව අපිට කොච්චරක් ඕනේද? තව උන් අපිට අවශ්‍ය වෙනවා මිලිලීටර 450ක ප්‍රමාණයක්. right. අපි යමු පුතේ ඊළඟ කොටසට. එන්න බලන්න මම ගාන දෙන්න මම කරනවා. වැඩි හිටියොත් මම මේ අතුරු තරම් පුතේ මේ විදියට අටු වැඩ පොලේට ඒ වෙලාවේ ලියා ගන්නත් මතක තියාගන්න. හරි. එහෙනම් අපි යමු ඊළඟට. පහත කොටු ජාලය තුල කොටු 5ක් දිග කොටු 3ක් පළල ඍජු කෝණාශ්‍රයක් අඳින්න. අපිට ඍජු කෝණාශ්‍රය කියන එක ඔළුවේ තියෙනවා. ඉතින් මේක ඇඳ ගැනීමයි වැදගත් වෙන්නේ නේද පුතේ? එහෙනම් මේ බලන්නකො ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මොකද බැලුවොත් මෙන්න මේ පැත්තට අපිට මෙහායි මේ ග්‍රාෆ් දිග සහ පළල වෙනස් කරගෙන අඳින එකක් වෙන්නේ. හැබැයි අපිට මෙතන ගානේ තියෙන්නේ අපිට ඕන එකක් අඳින්න පුළුවන්කමක් නැහැ. ගාන හරියට අපිට පැහැදිලිව කියලා තියෙනවා. අවශ්‍ය උපදේශ අනුව කටයුතු කරන්න. හරි දැන් මගේ එකේ අඳින තැන නෙමෙයි ඕගොල්ලෝ තමයි අඳින්න ඇත්තේ. ඒක ගැන කරගන්න එපා. හරියට මම කියන මේ මිනුම් වලට ඇදලා තිබ්බොත් හරි ඈ. පහත කොටු ජාලය තුල කොටු 5ක් දිග. එහෙනම් පුතේ මේ පැත්තට අපි කොටු කීයක් එන්න ඕනද? කොටු 5ක් එන්න ඕන. දැන් සර්ගේ ස්ලයිඩ් එකේ එයි උත්තරයක් එකක් එයි. අන්න කොටු ගණන් කලවන්න සර්ගේ රතු පාටුනේ අඳින රූපේ තමයි 1යි 2යි 3යි 4යි 5යි. අන්න කොටු 5 හරි. දැන් ඊට පස්සේ පුතේ ඊළඟට අය නැවත පහලින් අනිත් දිග පාදය අඳින්න යන්න එපා. අපි ඊළඟට කරන්න ඕනේ මොකද්ද? තිරස් රේඛාව. දැන් අපි හොයන්නේ මොකද්ද? තිරස් රේඛාව. මුලින්ම කොටු 5ක් දිග තිරස් රේඛාව ඇඳ ගන්න. මුලින්ම ඔන්න තිරස් රේඛාවම ඇඳ කොටු 5ක් දිගට. තිරස් රේඛාව.
ඊට පස්සේ ඕගොල්ලෝ කියන්නේ කොටු 3ක් බලලා. ඒ කියන්නේ මොකක්ද එහෙනම් පහළට එන්නේ සිරස් රේඛාවනේ. අපි මේවට කියනවා සිරස්. පහළ තියෙන රේඛාව. සිරස් රේඛාව. එහෙනම් අන්න සිරස් රේඛාව අඳින්න දැන් කොටු 3ක් ඔන්න සර්ගේ ඔයාලා ස්ලයිඩ් එකේ පේනවා. 1 2 3යි. දැන් අපිට පුළුවන් අනිත් පාද දෙක නැවත අර ප්‍රමාණයටම ඇඳ ගන්න. එහෙනම් මෙන්න මම ඊළඟ පාදය එවනවා. ඔන්න යටට අපිට අනිත් පැත්තේ තියෙන සිරස් රේඛාව කොටු 3යි සමානයි. මේ අනිත් දෙපැත්ත සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙන්න සිරස් රේඛාව අපිට ලැබෙනවා කොටු 5යි. ඔය විදිහට අපි මේ කෙනෙක්ගේ පුතේ සමහර විට ඕක අර පටන් ගන්න තැන අනුව එහාට ගිහිලා තියෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. පහළට කොටුවක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් අපිට ඔය කොටු ජාලය ඇතුලේ කොහේ හරි ඔය විදිහට හැබැයි රේඛා ටික ඇඳලා තියෙන්න ඕනේ. ඍජු කෝණාශ්‍රය පැහැදිලිව තියෙනවා සහ ඔය කියපු මිනුම් පාවිච්චි කරලා තියෙන්න ඕනේ. ඊළඟට විභාගයේදී කපලා කොටලා මුකුත් තියෙන්න බෑ. මම මගේ උපදේශය නම් පස්ලා මම කියන දේ ඉතින් ඔයගොල්ලෝ ටීචර්ලා අනුව වෙනස් වෙන්න පුළුවන්. පැන්සල පාවිච්චි කරන්න. කඩන ලියන පැන්සල පාවිච්චි කරන්න. මොකද විභාගයේ ලියලා සතියකින් විතර පේපර් බලන්න. සතියකින් දෙකකින් පේපර් වල පටන් ගන්න. මැකෙන්නේ නැහැ මොකුත් නැහැ. මේ දක්වා මම විභාගයේ දෙවෙනි පස්ස පත්‍රයමයි බලන්නේ. ඒකෙදී අපිට හම්බෙලා තියෙන වගේ මට දැනට මම බලපෑ අවුරුදු 6ක් දැන් බලනවා. ඒ වගේ මට හම්බෙලා තියෙන පේපර් වලින් ළමයි 10ක්වත් තාම හම්බෙලා නැහැ. පෑනෙන් ලියපු අය. ඉතින් පැන්සලෙන් තමයි ලියලා තිබුණේ. ඉතින් ඔය වගේ එකක් නම් විශේෂයෙන් අදිද්දි පෑනෙන් ලියුවට කමක් නැහැ. ලියන අය ඉන්නවා තවත් නැත්තේ නෑ. ඔය වගේ එකක් අඳිනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න කොටු ඇඳීමක් මොකද රූපයෙන් ඇඳීමක් තියෙනවා නම් පැන්සලම පාවිච්චි කරන්න. හරි. එහෙනම් අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නෙට. මේ බලන්න. එහෙනම් අපිට තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ පිළිතුරු සපයන්න කියලා තියෙනවා. අධික අවුරුද්දක් යෙදෙන්නේ වසර කීයකට පස්සේ? එහෙනම් අපි දන්නවා අධික අවුරුද්දක් යෙදෙන්නේ අපි එදා මතක ඇති ඔයගොල්ලන්ට කතා කරා අපි අර පළවෙනි පස්ස පත්‍රයේ ගැටලුවක් ඇවිල්ලා අධික අවුරුද්දක් කියලා කියන්නේ 1365ක් තියෙනවා. ඊළඟ අධික අවුරුද්දක් ජනවාරි 1 වෙනිදා යෙදෙන දවසට පහවදා තමයි දෙසැම්බර් 31 යෙදෙන්නේ. සාමාන්‍ය අවුරුද්දක් නම් අපි කිව්වා 1365යි. ජනවාරි 1 වෙනිදා යෙදෙන දවස සිකුරාදා නම් සිකුරාදාගෙන්මයි නැවත දෙසැම්බර් 31 යෙදෙන්නේ. ඔය ටික අපි කතා කරලා අපි ඉස්සෙල්ලා පළවෙනි පස්ස පත්‍රයේ දා ගියත් දවස් දෙක කරා. දැන් අද අහන්නේ අපිට අධික අවුරුද්දක් යෙදෙන්නේ වසර කීයකට පස්සේද කියලා යන්න. දැන් අධික අවුරුද්දක් යෙදෙන්නේ පුතේ වසර 4කට පස්සේ. අවුරුදු 4න් 4ට තමයි එන්නේ. ඒත් එක්කම අධික අවුරුද්දක් යෙදෙන එකක් තියෙන සංඛ්‍යාමයාගය 4න් බෙදුවාම එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. අපි අධික අවුරුද්දද කියලා හොයාගන්න පාවිච්චි කරන ක්‍රමය තමයි 4න් බෙදනවා. 4න් බෙදුවාම බිඳුවක් ඉතිරි වෙනවා නම් ඉතිරි වෙන්නේ බිඳුව නම් අපි කියනවා ඒක අධික අවුරුද්දක් කියලා. ඒක අවුරුදු 4න් 4 යෙදෙන නිසා එහෙම වැටෙන්නේ. ඊළඟට බලමු අපි අවුරුද්දේ අවසාන මාසය සහ සිංහල හින්දු අලුත් අවුරුද්දේ යෙදෙන මාසය පිළිවෙලෙන්. මේ පාර මතක තියාගන්න මහා හාරු වෙන්නේ අපි 3 පන්ති 4 පන්ති එයි. ඔය වගේ ඒවා පරද්දන ළමයි ඉන්නවා. ඉතින් අවුරුද්දේ අවසාන මාසය මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මාස 12 පිළිවෙලින් කියන්නේ. එහෙනම් අපෙන් අහන්නේ මේ ගානේ වැදගත්ම තැන ඔයගොල්ලෝ වරද්දනම තැන තමයි මෙන්න මෙතන. කොතනද? පිළිවෙලින් ලියන්න. අපිට කියන්නේ මොකද්ද? අවුරුද්දේ අවසාන මාසය සහ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ යෙදෙන මාස පිළිවෙලින්. එහෙනම් මුලින් අපි ලියන්න ඕනේ අවුරුද්දේ අවසාන මාසය. දැන් මම යනවා මුලින්ම අවසාන මාසය. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. අන්න අවසාන මාසය. එහෙනම් මුලට එන්න මොකද්ද? දෙසැම්බර්. හින්දු අලුත් අවුරුද්දක් සිංහල සහ හින්දු අපේ අලුත් අවුරුද්ද නේද? අපි මේ සැරේ සමරන්නත් බැරි වුණා නේද මේ කොවිඩ් නිසා. දැන් ඔන්න අපිට සිංහල අලුත් අවුරුද්දේ දෙන්නේ අපි දන්නවා සිංහල කමෙන්ට් අපි කියනවා බත් මාසය කියලා. අපේ ඉංග්‍රීසි කමෙන්ට් පාවිච්චි කරනවා සාමාන්‍ය පාවිච්චි කරනවා අප්‍රේල් මාසය කියලා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. එහෙනම් 4 වෙනි මාසය. එහෙනම් අපි පිළිවෙලින් ලියද්දී මුලට එන්න මොකද්ද පුතේ? දෙසැම්බර්, ඊළඟට අප්‍රේල් ඔය දෙක මාර්තු අලිත් දෙක වැරද්දා ගන්න අනිවාර්යෙන් ලකුණු හම්බ වෙන්නේ නැහැ. අපිට කියනවා පැහැදිලි උපදේශයේ වැඩි දිනක වරද්දන තැනක් තමයි. ඒකයි මම මේ අපි මේ දර්ශකයේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. ඔයගොල්ලෝ මේක ගොඩක් වැඩ කරලා ඇති. ඉස්කෝලෙන් වැඩ ගොඩක් කරලා තිබුණා. විශේෂයෙන් අපේ තක්ෂර විද්‍යාලය අපේ ගුරු පහේ ගුරු අපි සියලු දෙනාම වැඩ දාලා තිබුණා. ඔයගොල්ලෝ දකින්න ඇති අපේ ඔන්ලයින් එකේ. තාමත් මේ වැඩ එහෙම තියෙනවා. තව ගන්න පුළුවන්. ඉදිරියට දාන්න සර් තාමත් හදනවා ඔයගොල්ලන්ට. අතිල්ලීලිය උපාර දවසේ වැඩ ටික. ඉතින් ඒ වගේ ඒ දාලා තිබුණු වැඩ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේ අපි ලියද්දි සැලකිල්ලෙන් ලියන්න. ඒ වගේ තමයි මේ ප්‍රශ්න පත්‍රයක් ලියන එක වැදගත්. දැන් අපිට මේ දවස්වලගේ මේ වගේ ටැග්. එහෙනම් පිළිවෙලින් ලියන්න. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. පෙරවරු 6:45 අපිට ඉදිරියේදී කරන්න තිබුණු පාඩමක් අපිට කාලය පාඩමේ ඔය කොටස අපි කාලය පාඩම වල මතක ඇති ඉස්කෝලේ අපි මේ විදිහට පහේ පන්තියේදී කරේ පෙරවරු පස්වර වුණු කාලය ගණනය කර ඔරලෝසුව ගලාව දැක්වුවා. ඊළඟට පැය 24 ක්‍රමයෙන් උදේ සවස
වෙලාව දැක්කුවා එඩි කරා විතරයි. නමුත් ඔය වගේ ගණනය කිරීමකට අපිට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ පාඩම මම ඉදිරියේ. එහෙනම් දැන් මෙතනදී අපිට ඒ වගේ ගණනය කිරීම පාඩමක්. පෙරවරු 6:45ට නිවසෙන් පිටත් වූ තාරක කාර්යාලයට ගියේ පෙරවරු 8:20ටය. ඔහුට කාර්යාලයට එන්නට ගත වූ කාලය කොපමණද? මෙයාට කාර්යාලයට එන්න පුළුවන් උනේ කොච්චර කාලයක් ගත කරලාද කියලායි මේ අහන්නේ. එහෙනම් අපි දන්නවා ගත වෙච්ච කාලයක් හොයනවා නම් පුතේ මොකද කරන්න ඕනේ? අවසන් කරපු වෙලාවෙන් ආරම්භක වෙලාව අඩු කරන්න. අවසන් කරපු වෙලාවෙන් ආරම්භ කළා අඩු කරන්න. පෙරවරු නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය නැහැ පැය 24 ක්‍රමයට හදන්න. එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. සරලව හදාගන්න පුළුවන්. හැබැයි අපිට ආරම්භ කරපු වෙලාව පෙරවරුවක් තිබිලා අවසන් කරපු වෙලාව පස්වරුවක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? එතන ඉඳන් පුතේ අනිවාර්යයෙන්ම අපි පැය 24 ක්‍රමයට ගිහිල්ලාම හදාගන්න. එහෙම නැත්නම් ගාන වර්ගය. මේ ගාන අපිට කිසි ගැටලුවක් නැහැ. පෙරවරු ආරම්භ කළ පෙරවරු අවසන් වෙත් පෙරවරු. එහෙනම් අපි මොකද කරන්නේ? අවසන් කරපු වෙලාවෙන් අඩු කරන්න. අවසන් කරේ කියන්නේ 8:20ට. එහෙනම් මෙයා ආරම්භ වුණේ කීයටද? 6:45ට. කටු වැඩ කොලේ අනිවාර්යෙන් ලියන්න. කටු වැඩ කොලේ පුතේ පාවිච්චි කරනකොටත් නිකම්ම මේක මෙහෙම ලියන්නත් එපා. අපි අර ඉස්කෝලේ ඉගෙන ගත්ත විදිහටම මම කියන්නම් පැය මිනිත්තු වශයෙන් මහ වෙලාවක් ගන්න තප්පරය දෙකයි. මේක මෙහෙම ලියන්න. ලියලම ගන්නතර වරදින්නේ නැහැ. එහෙනම් දැන් අපි ගත වෙච්ච කාලයක් වරන් මොකද කරන්න කිව්වේ? අවසන් කරපු වෙලාවෙන් ආරම්භ කළා අඩු කරන්න කිව්වනම් මෙන්න අඩු කරමු. දැන් පුතේ ඔයාලට පැහැදිලිව පේනවා මිනිත්තු පැත්තට ගියාම අපිට මිනිත්තු 20න් මිනිත්තු 45ක් අඩු කරන්න තියෙනවා. අපි දන්නවා 20න් 45ක් අඩු කරන්න බෑ. අපි එනම් මොකද කරන්නේ? විකල්පය අපි කරන වැඩේ මොකද? පැය පැත්තට ඉන්න පැයක් අරන් මිනිත්තු. හැබැයි පැයක් ගේනකොට අපි සාමාන්‍ය සංඛ්‍යා අඩු කරනවා වගේ නෙවෙයි. එහෙනම් මෙතනදි සිද්ධ වෙන්නේ මොකද්ද? අපි පැයක් කියලා කියන්නේ අපි එක පැයයි මෙහාට ගේන්නේ. ඒ කියන්නේ 120න් 45යිම නෙමෙයි. එක පැයක් කියලා කියන්නේ පුතේ මිනිත්තු නම් 60. එහෙනම් අපි මිනිත්තු 60යි මෙතන මිනිත්තු 20කුත් තිබුණා. ඔන්න ඔය දෙක මුලින් එකතු කරලා ඉන්න. අපි ගේන පැයයි මෙතන 20යි ඔක්කොම මිනිත්තු කීයක් වෙනවද? මිනිත්තු 80ක් වෙනවනේ. එහෙනම් අපි යන්න ඒ මිනිත්තු 80න් අපිට දැන් පුළුවන් 45ක් අඩු කරන්න. එහෙනම් මම මෙතන මේක අඩු කරලා පෙන්නන්න. ඔන්න අපි ඒ 80න් 45 අඩු කරන්න. දැන් මෙතන තියෙන්නේ 20ක් නෙමෙයි 80ක් බව මතක තියාගන්න. එහෙනම් අපි අඩු කරමු. 10යි 10යි 5යි දැන් මෙතන 7යි 7න් 4ක් 3යි. එහෙනම් අපිට මිනිත්තු පත්ත හම් වෙනවා පුතේ කොච්චරද? 35. දැන් මම යනවා මෙතෙන්. දැන් මෙතනින් අපි පැයක් මිනිත්තු පැත්තට ගෙනිච්ච නිසා මෙතන තියෙන්නේ 7යි. එහෙනම් 7න් 6ක් නම් කොච්චරද පුතේ? 1යි. එහෙනම් මෙයාට ගත වෙච්ච කාලය කොච්චරද? පැය 1යි මිනිත්තු 35යි. මෙන්න මම තව එකක් මේ කියන්නේ ඔයගොල්ලෝ වරද්දම තැන. මේවා කරොත් නම් විභාගයේ ලකුණු ටික ඉවරයි. දැන් අපි උත්තරයක් හොයාගත්තා. හරියටම හරි. එහෙම කරලා පුතේ ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් මේක උත්තරේ මෙහෙම දාලා આવොත් නම් වැඩේ ඉවරයි. අපිට ගත වෙච්ච කාලයක් පුතේ කවදාවත් බෑ මේ වෙලාවක් දක්වනවා වගේ මේ විදිහට කියන්න. අපි එහෙනම් එතනදී මොකද කරන්න වෙන්නේ? ගත වුණු කාලයක් නිසා පැය කොච්චරද මිනිත්තු කොච්චරද කියලා ඒක පැහැදිලිව වචනය වෙනස් කරලා ලියලා කියන්න ඕන. තිත් වලින් පෙන්නන්න බෑ. මෙන්න මෙහෙම. ගත වුණේ පුතේ අපිට පැය 1යි මිනිත්තු කෙනෙක් මේ කෙටි කරලා ඒ කෙටි කරන් ගිහිලා බැටිත තිබ්බොත්. එහෙම යන්න එපා. මම මගේ උපදේශය නම් පුතේ ඕගොල්ලෝ කෙටි කර කරලා යන්න එපා. ඉතින් දැන් ලකුණු හම්බෙන්නේ. ඒ නිසා අපි වචනෙම ලියන්න. නම් ගත වෙච්ච කාලය පැය 1යි මිනිත්තු 35යි. මේ විදියට ලියුව නැතුව හිත දාලා ලියුවොත් ගාන වැරදි. එහෙනම් මෙන්න උත්තරය පැය 1යි මිනිත්තු 35යි. ඔය විදිහට ලියවිලා තියෙන්න ඕනේ. නැත්නම් අපේ ලකුණු දෙකක් ඉවරයි. හරි. එහෙනම් ගත වෙච්ච කාලයක් අපි ලියනවා නම් තිතක් යොදලා ලියන්න බෑ. ලියුවොත් වැරදි. ඒක අර වෙලාවක් දක්වා වගේ වෙනවා. එහෙනම් අපි ගත වෙච්ච කාලයක් පුතේ අනිවාර්යයෙන්ම මෙහෙම ලියන්න. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලොකු උදව්වක් මේ අද මේ දවසේ යන ඕගොල්ලන්ට. රයිට්. අපි යමු 14 වෙනි ගානට. රුපියල් 16 නව නෝට්ටුවේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණේ ඇති තිත් කීයක් සඳහන් වේද? මේක අහන්න පුළුවන්. අපි මුදල් පාඩමයක් කතා කරනවා මේ නෝට්ටු වල තියෙන විශේෂතා ගැන. නෝට්ටු වල මේ අලුත් නෝට්ටු කියලා වනේ මෑත ගන්න දෙක තුන උඩදී අලුත් නෝට්ටු වල කරපු එක වෙනසක් තමයි මේ තිත් සටහන් යෙදීම. ඒ අර දෘශ්‍යාබාධිත කෙන ස්පේන් නැති අයට කොහොමද මේ නෝට්ටු හොයාගන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ අලුතෙන් 10 නෝට්ටු ආවේ නෑ. අලුතෙන් ආවේ 20 ඉඳලා තියෙන නෝට්ටු වලට තමයි මෙන්න මේ තිත් ක්‍රමය භාවිතා වුනේ. ඒ නිසා එතකොට එනම් අපේ පළවෙනියටම හම්බ වෙන්නේ 20 නෝට්ටුව. එහෙනම් පුතේ 20 නෝට්ටුවේ තියෙන්නේ
31යි මම අඳින්නේ ඉලක්කම ලියන්න පුතේ 31යි. එතනින් පටන් ගත්ත. එතනින් පටන් ගන්න ගියාම මේක අමතක කරනවා ඔළුවේ නැත්තම් ඒ වෙලාවේ එතනින් පටන් ගන්න. අලුතෙන් නෝට්ටුව ආවේ 20. 20න් ඇවිල්ලා ඉස්සරහට නෝට්ටු ටික ලියා යන මම ලියන්නම්කෝ 20 අපිට 20 ලාදී හම්බෙන නෝට්ටු ටික 20. ඊළඟ පුතේ හම්බෙන්නේ අපිට 50. ඊළඟට 100. 200 නෝට්ටුව පරණ එකක් නේ. ඒක දැන් නෑ. 100. ඊළඟ පුතේ හම්බෙන්නේ අපිට 500. තමන්ට මේක මතක නැත්තම් ලියන එක මම පෙන්නනවා. ඊළඟ නෝට්ටුව 10 නෝට්ටුව ඊළඟ ප්‍රාමිනේ 5000 නේ 2000 දැන් අයින් වෙලානේ. හරි. ඒක ඔන්න ඊළඟ ප්‍රාම වෙනවා 5000 නෝට්ටු. දැන් එහෙනම් 20ට තියෙන්නේ පුතේ 31යි අන්න ඒ ඇස් නොපෙනෙන කෙනා දුෂ්‍යාබාත කෙනා අතගාලා බැලුවාම නෝට්ටුව එක ටිකක් අවු වෙනවා යාට. එයා එතකොට දන්නවා මේක 20 නෝට්ටුවක් කියලා. 50 නෝට්ටුව අත ගෑවුවා. එයා රාම්බුනේ 50 නෝට්ටුවක් නම් එයා ඒ අදාළ තැන අත ගන්නවා. අත ගෑවම එයා රාම්බුනේ 32ක්. 32ක් හම්බුනාම එයා තීරණය කරනවා අන්න 50 නෝට්ටුවක් තමයි මේ තියෙන්නේ මට අවුන්නේ 32යි කියලා. ඊළඟ මේ බාපතේ 100 නෝට්ටුව වෙන 30ද? ඊළඟ බාපතේ 100 නෝට්ටුව වෙන 33යි. ඊළඟට 500 නෝට්ටුව අන්න 34යි. මෙන්න 10 නෝට්ටුවට යද්දි 35යි. අත ගාලා බලමු 35ක් වගේ. ඒක යනවා මේක 1000. මෙතන මෙයාට 36යි. එහෙනම් අපෙන් අහන්නේ 16 නව නෝට්ටුවේ 30 කීයද? එහෙනම් 16 නව නෝට්ටුව මෙන්න මම මෙතන තවම කරලා පෙන්නන්න ඕගලන්ට. අන්න මේක අමතක නම් ඕගොල්ලෝ ලියා ගන්න. ඕගොල්ලන්ට පුළුවන්. එතකොට අමතක වෙලා තියෙනවා නම් 20 ඉඳන් පටන් ගන්න 10 ගන්න එපා. 10 අලුත් නෝට්ටුවක් නෙවෙයි. එතනින් වරද්ද ගන්න එපා. එහෙනම් ඔන්න 20 ඉඳලා ගියාම අපිට මේකේ තියෙන 30 ප්‍රමාණය හොයාගෙන තමයි මේ උත්තරේ හොයාගන්න පුළුවන්. එහෙනම් මම යන පුතේ ඊළඟ ප්‍රශ්නෙට අපරාම වෙනවා තවත් ගාණක්. මෙන්න බෝංචි කිලෝ එකක මිල රුපියල් 120යි. බෝංචි කිලෝ එකක් 120යි. හරි. කිලෝ එකක් 120යි. ඊළඟට කියනවා පරිප්පු 250ක මිල රුපියල් 40කි. මම මේක චුට්ටක් මෙහෙමත් ලියා ගන්නම්. මෙතන කිව්වේ අපේ බෝංචි කිලෝ එකක් ගැන කියන්නේ පරිප්පු කියන්නේ ග්‍රෑම් 250ක් ගැන රුපියල් 40 කියලා කිව්වේ. මේ වගේ කටුවැඩ කොලේ ගාන කියවන ගමන් කුඩාට ලියා ගන්න. හරි. අම්මා බෝංචි 500ක්. අම්මා හැබැයි ගෙනාවේ කොච්චරක්ද? අපිට කිව්වේ 120යි. මෙන්න අම්මා ගෙනාවේ කොච්චරක්ද? ග්‍රෑම් 500යි මේවා. බෝංචි වලින් ගෙනාවේ අම්මා ග්‍රෑම් 500යි. ඊළඟට කියනවා පරිප්පු කිලෝ එකක් ගෙනාවා. මෙයා පරිප්පු ගෙනාව කොච්චරක්ද? කිලෝ ග්‍රෑම් එකක්. එහෙනම් බෝංචි කිලෝ එකක් 120 ගානේ පරිප්පු 250කට රුපියල් 40 ගානේ බෝංචි 500යි ගෙනාවේ. ඊළඟට කියනවා පරිප්පු කිලෝ එකක් ගෙනාවා. දැන් අපි වෙන වෙනම ගණන් දෙකට යන්න. කෙටියෙන් මෙහෙම ලියා ගන්න අපි ගාන කියවන ගමන්. නැත්තම් අපිට මොකද වෙන්නේ? හැම වෙලාවෙම මේ ගාන දිහා බල බල කියව ඉන්න වෙනවනේ. ඒ නිසා අපි ගාන කියවන ගමන් අවශ්‍ය තොරතුරු ලියා ගන්න. මේක මතක තියාගන්න මේ අපි මේ බෝංචි බව මෙතන මතක තියාගන්න පරිප්පු බව. ඔය මම වචන ලියලා ඉන්න කෙටියෙන් ලියාගත්තම තමයි කපේට කොලේ ලේසි. හරි. දැන් එනවා මම යන කිලෝ එකක් 120 ගානේ 500. එහෙනම් කිලෝ එක 120 නම් 500ක් කියලා කියන්නේ පුතේ කිලෝ එකෙන් භාගයක්නේ. එහෙමනම් අපි 500කට ගෙවන්න ඕනේ කිලෝ එකේ මිලෙන් භාගයක්. ඒ නිසා මම මුලින්ම කරන්නේ මොකක්ද 120 එකෙන් බෙදා ගන්න ඕනේ. මම කෙටි ක්‍රමයට බෙදන්නම්. එකට නෑ 12 දෙකෙන් බෙදුවාම 6යි බිඳුවට බිඳුව. ඔන්න එහෙනම් අතන අපිට ග්‍රෑම් 500ට හම්බ වෙනකොට රුපියල් 60යි. ඊළඟට කියනවා ග්‍රෑම් 250 40 ගාන තිබුණේ මම හැබැයි කිලෝ එකක් ගෙනාවා. ඒක අපි බලනවා මුලින්ම නම් කිලෝග්‍රෑම් එකකට පුතේ ග්‍රෑම් 250ක් කීයද? 250යි, තව 250ක් එක්කනම 500යි, තව 250ක් ආවහම 750යි, තව 250ක් ආවහම අන්න 1000යි. 1000ක් කියලා කියන්නේ කිලෝ එකයි. එහෙනම් කිලෝ එකකට 250ක් කීයද? හතරක් තියෙනවා. එහෙනම් අන්න අපි දැන් මේ 40 මොකද කරන්න ඕනේ? ඒ වගේ හතරක් බවට පත් කරගන්න. එහෙනම් අපි හතරෙන් ගුණ කරලා 250යි හතරක්. එහෙනම් 40 හතරක් අපි දෙන්න ගෙවන්න. හතර බිඳුව බිඳුවයි හතරක් හතර 16යි. එහෙනම් අපි අපිට කීයද? 160යි. එහෙනම් අපි මේ ටික බිඳුවයි 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 6යි 6යි 12යි එකක් ඉතිරි තවත් අපි එකක් තුන මෙතන කරපුවාම 220යි. එහෙනම් ඔන්න අපි කටුවැඩ කොලේ මේ ටික හදාගෙන අපිට ගාන හදාගත්තොත් මේක වරදින්න නැතුව යන. හැබැයි ඔන්න නිකම්ම 220 ලියන්න එපා. විභාගයේදී අපිට රුපියල් කියලා දාලා තිබ්බොත් ගැටලුවක් නෑ. ඒතකොට අපිට පුළුවන් එතන 220යි 30යි බිඳු දෙක ලියන්න. හැබැයි රුපියල් තිබුණේ නැත්නම් අපිට අනිවාර්යෙන් මේකට රුපියල් කියලා ලිවිය යුතුමයි. කෙනෙක් නිකන් නොකර 220 දාලා આવොත් නම් විභාගයේදී ලකුණු නැහැ. රුපියල් ඒ විතරක් නෙමෙයි පුතේ සමහර අවුල්වලදී මෑතක බැලුවා. තිත්ත දාලා බිංදු දෙක තිබුණ නැත්නම් ඒ තුන්වෙනි අවස්ථා තිබුණා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අමාරු දෙයක් නෙවෙයි තිත්ත දාලා බිංදු දෙක දාන්න නැත්නම් අපිට සමහර ලකුණු දෙකක් අහිමි වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මේ ගාන වැරදි කෙනෙක් ඉන්නවා නම්
ඒ ලියපු විදිය වැරදි නම් ඒක දා ගන්න. දැන් අපිට අවශ්‍ය හරියට විභාගයට යන්න. අපි වරද්දන පොඩි දේවල් ටික වරද්දන්න නැතුව නැවත හදා ගන්නයි ඕනේ. එහෙනම් අපි වැරද්ද වශයෙන් දැකලා හදුවම තමයි මතක හිටින්නේ. ඒ නිසා කෙනෙක් ඉන්නවා නම් මේක රුපියල් නැතුව ලියලා එහෙම නැත්නම් මේ බිල් දෙක නැතුව ලියලා එහෙම තිබ්බොත් පුතේ අනිවාර්යයෙන් වැරද්දක් දාගෙන ගාන විනාඩි කරගත්තා. තමන්ට මතකයි තමන්ට වැරදුනා නේද? විභාගයේදී උතර වරදින්න නැතුව හදා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ කියලා බලමු තවත් මේක තව ගණන් තියෙනවද කියලා. right. එහෙනම් අපිට මෙන්න තියෙනවා ප්‍රස්තාරාශිත අපි දන්නවා දත්ත හැසිරීම කියන පාඩම. එතකොට ප්‍රස්තාරාශිතව අවුරුදු කීපයක් අපෙන් අහලා තිබුණා මේ ඉස්සරින් අවුරුදු කීපයක් නම් ඒවා ප්‍රස්තාරාශිතව ප්‍රශ්න කීපයක්. මේක නැතුව ගියා ඊට පස්සේ මේ 2010 12 වගේ වෙද්දි ප්‍රස්තාරයක් දීලා ප්‍රශ්න දෙකක් වගේ ඇහුවා. සමහරට ප්‍රස්තාරේ ලකුණු කරන්න අවස්ථාවක් දුන්නා. සහ ප්‍රශ්නත් තව අහලා තිබුණා. ඔය වගේ කොටස් දෙකකට සීමා කරා. ඊට ඉස්සරින් ප්‍රස්තාරයක් දීලා ප්‍රශ්න ගොඩාක් අහපු කාලෙකුත් තිබුණා. නමුත් දැන් අපේ වෙනස් වෙලා තිබුණා මෑතක. නමුත් දැන් අලුත් සිලබස් එක තුල අපිට කියන්න බෑ තාම පේපර් එකක් දක්නකම් කොහොම වේද කියලා. අපි විශ්වාස කරනවා තාමත් ඒ පරණ විදියටම පේපර් එකේ එයි ඒ වගේ ප්‍රශ්න ඒවා ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි කියලා. මෙන්න පුතේ ප්‍රස්තාරයක් තියෙනවා. පහත දැක්වෙන්නේ පන්තියක සිටින සිසුන් අතරින් බෞද්ධ ආගම අදහන සිසුන් දැක්වෙන ප්‍රස්තාරයක. අපි බෞද්ධ නේද? එහෙනම් මේ බෞද්ධ ආගම අදහන ශිෂ්‍යෝ දැක්වෙන ප්‍රස්තාරයක්. ඒ ඇසුරින් අසායති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. එහෙනම් බෞද්ධ අය ඉන්න ප්‍රමාණය පිළිබඳ එකක් මේ තියෙන්නේ. එහෙනම් අපි මේ වගේ ප්‍රස්තාරයක් දැක්ක පුතේ ඉස්සලාම හොඳින් කියවන්න. බලන්නකො තියෙන්නේ බිංදුව 2 4 6 8 10 12 වශයෙන් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ අඩි උලෙන් කියලා බලන්න පුළුවන් ඔයාලගේ එකේ ලයින් එක තියලා කොච්චරද මේ ගාන කියලා මම ප්‍රස්තාරයේ ස්තම්භයට අනුව ඒක කෙලින් තියලා ඔයගොල්ලෝ අදිට බලාගන්න පුළුවන්. හරි. එතකොට බෞද්ධ සංඛ්‍යාව එක දක්වනවා පන්තිය පැහැදිලිව දක්වනවා. අපේ ඉස්කෝලේට වඩා එක පන්තියක් අඩුවෙන් තියෙන්නේ නේද? නෑ. දෙකක් අඩුවෙන් තියෙනවා. ඔව් එකක් අඩුවෙන් තියෙනවා. A B C D ඉතිරණ අපි නම් මේ සමාන්තර ශ්‍රේණි 4ක් තියෙන ඉස්කෝලයක්. එහෙනම් බලමු අපි අරගෙන ඒ පන්තියේ බෞද්ධයෝ ඉන්නවා. මම නිකන් ඒක එකක් ලියන්න. ඒ පන්තියේ ඉන්නවා. උදාහරණ මට පේන විදියට මේක පුතේ 6 දෙනයි. ඊළඟ ඉන්නේ B පන්තිය. B පන්තියේ 10 දෙනෙක් ඉන්නවා. ඊළඟට කියන්නේ C පන්තිය. C පන්තියේ ඉන්නවා පුතේ 12 දෙනෙක්. C පන්තියේ 12 දෙනයි. D පන්තියේ මම නම් පේන්නේ 6 දෙනෙක් යන ප්‍රස්තාරයක් තිබේ. එහෙනම් අපි ඔන්න ප්‍රස්තාරය හැම වෙලාවෙම ප්‍රස්තාරය දිහා බල බල උත්තර ලියන්න යන්න ලෑස්ති වෙන්න එපා. ඒතකොට අපේ වෙලාව යනවා. ආයක දිහා බලනවා හරි ස්තම්භ කොටලා කොටද ඔහම ආටිනු කියලා බලනවා. එහෙම එපා. එක වතාවේ අපේ මොන ප්‍රශ්නයක් වුවත් කමක් නැහැ. එක වතාවේ මේ ටික ඔක්කොම ලියා ගන්න පුළුවන් නම් අපිට අහන උත්තර ටික ඉක්මනින් ලියා ගන්න පුළුවන්. ඉක්මනින් වගේම නිවැරදිව කරගන්න පුළුවන්. මම මේ දවස් ටිකේ අපි කරන්නේ ඔයගොල්ලන් මේ වරදින් නැතුව මේක කරගන්න අවස්ථාවයි මේ හදන්නේ. එහෙනම් අපි දැන් බලමු ගිහිල්ලා. පන්ති 4ම සිටින මුළු බෞද්ධ සංඛ්‍යාව කොහොමද? පන්ති 4ම ඉන්න මුළු බෞද්ධ ශිෂ්‍ය සංඛ්‍යාව. දැන් පැහැදිලිව උඩින් කියලා කියවනේ සිටින සිසුන් අතරින් බෞද්ධ ආගම අදහන දැක්ක ප්‍රස්තාරයක් කියලා මේක. එහෙනම් අන්න අපි යනවා මේ ටිකේ එකතුව. එහෙනම් මේ ඉන්නේ බෞද්ධයෝ ටික. එහෙනම් අපි මේ ටිකේ එකතුව ගත්තාම අපිට හොයාගන්න පුළුවන් වෙයි. 6යි 2යි 8යි 8යි 6යි 14යි ටිකක් ඉතිරි 1යි 2යි 1යි 3යි. එහෙනම් අපිට පැහැදිලිව පේන්න ඉන්නවා මෙතන බෞද්ධ ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? sorry 33ක් වශයෙන් මම පුතේ අරන් තියෙන මේකේ 12යි 6යි නෑ අපිට 34ක් වෙන්න ඕනේ. මම උත්තරේ පුතේ ස්ලයිඩ් එකේ පොඩි වැරද්දක් ඇති. 34ක් කියලා මට දැනෙන්නේ 6යි. ඊළඟ එකේ නෑ පුතේ රයිට් හරි 33යි. පුතේ මේ බලන්න D පන්තියේ ඔයගොල්ලෝ පේන්නේ නැති 6ක් නෙමෙයි ඉන්නේ 5. අඩු බව පේනවා. හොඳින් බලන්න නිරීක්ෂණය කරන්න. ඔයාලා ප්‍රස්තාරය ඒතර D පන්තියේ ඒතර අපිට ඉන්නේ 5 දෙනෙක් තමයි. පොඩ්ඩක් බලන්න මම පේපර් එකත් අතර අරගෙන පොඩ්ඩක් ඔබට පහලින් තියෙන්නේ D පන්තියේ 5 දෙනා ඉන්නේ. sorry. එහෙනම් D පන්තියේ 5 දෙනා. එහෙනම් අපි අපිට කරමු 6යි 2යි 8යි 8යි 5යි 13යි එකක් ඉතිරි 33යි. එහෙනම් ඔයගොල්ලෝ නිවැරදියට මම හිතන්නේ උත්තරය 33යි සරට මේ ස්ලයිඩ් එකේ පේන ප්‍රමාණයක් මත මෙතන. පුතක් ඈතින් සර් ඉන්නේ එතෙන්ට. ඒකයි. හරි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න ඒකෙන්මයි නැවත අපෙන් අහන්නේ. පහ ඒ ශ්‍රේණියේ මුළු ශිෂ්‍ය පිරිස 36කි. එහි බෞද්ධ හැර අනෙකුත් ආගම් අදහන සිසුන් කී දෙනෙක් සිටියේ? දැන් අපිට පුතේ පැහැදිලිව ප්‍රස්තාරයේ උඩින්ම කිව්වා මේ ප්‍රස්තාරයේ දක්වලා තියෙන්නේ මොකක් කියලාද? බෞද්ධ ශිෂ්‍යයෝ ටික විතරයි. එහෙනම් දැන් අපෙන් අහනවා පහ ඒ ශ්‍රේණියේ මුළු ශිෂ්‍ය පිරිස 36යි. මෙන්න මේ පහ ඒ කියන පන්තියේ මුළු ළමයි ගාන 36යි. එහෙනම් අපෙන් අහනවා එහි බෞද්ධ හැර අනෙකුත් ආගම් අදහන සිසුන් කී දෙනෙක් ඉන්නවද?
එහෙනම් අපි ඉස්සලා ඒකයි මම කිව්වේ අපි ප්‍රස්ථාරය දිහා බලලා හැම වෙලාවෙම ප්‍රස්ථාරයේ අර උඩ කොච්චරද බල බල ඉන්න එපා කියන එක. ඒතර අපිට පුළුවන් වුණා එහෙම ඉන්නේ නැතුව මෙහෙම ලියාගත්තොත් දැන් අපිට පහසු. හරි. එහෙනම් දැන් අපි බලනවා ඒ පන්තිය ගැන. ඒ පන්තියේ මුළු ශිෂ්‍ය පිරිස 30. එහෙනම් 36න් කී දෙනෙක්ද මෙතන ඉන්නේ? 36න් අන්න බෞද්ධයෝ ඉන්නේ පුතේ 6 දෙනා ඉන්නේ. අන්න එතන අපිට තියෙන නම් මොකද කරගන්න ඕනේ? 36න් අපි බෞද්ධයෝ 6 දෙනා අඩු කරපුවාම අපිට ලැබෙනවා 6න් 6 බිඳුවයි 3යි. 30 දෙනෙක් ඉන්නවා නම් අනිත් අය කියන්නේ ක්‍රිස්තියානි වෙන්න ඇති, අනිත් හින්දු ආගමේ වෙන්න ඇති, ඉස්ලාම් භක්තික වෙන්න ඇති. අන්න එනම් උත්තරය අපිට 30 දෙනෙක් වෙනත් ආගමක් වෙනවා. අන්‍ය ආගමිකයන් නේද? එහෙනම් ඔන්න වෙනත් අය. වර්තමාන ටිකක් තුනක් වගේ අරගෙන හිටන්නේ අපි මේ ගාන ටික කරලා විනාඩි දෙක තුනක් පොඩි වේගයක් ගමු. ඊට පස්සේ ඔයාලන්ට ආය නැවත සම්බන්ධ කරගන්නවා අපි. ඔයගොල්ලෝ අයින් වෙන්න එපා. ටිකටම ඉන්න ඕනේ. 30ට ගැලපෙන සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න. ඔන්න මේ තමයි තවත් කෙනෙක් වරද්දන තැන. මම මේ ගාන දැන් මේකමයි. අපිට මේ ගාන හුරු වෙන මොකුත් කරලා නෙමෙයි. අපිට හුරු මේක මොනා කරලාද? එකක් අපි විහිදුවනවා අනිත් එක කරන්නේ හකුලවනවානේ. අපේ ඔළුවේ වැඩ කරන්නේ මෙහෙම එකක් දැක්කොත් හකුලවන්න ඕන කියලා. හරි. මෙතන තියෙන්නේ හකුළු වීමක් කරන්න නෙවෙයි. එහෙමනම් අපේ ළමයි වරද්දනම තැනක් තමයි ඔය. අපිට හුරු පුරුදු වැඩේ කරලා නිකන් ඉන්න. ඒකයි මම මේක දැම්මේ. 5000යි ඊළඟට මම 5000 පොඩක් ඈත්ලා ලියමු අපි. 5000යි ඊළඟට තියෙන පුතේ 100යි ඊළඟට 30යි ඊළඟට 2යි. කෙනෙක් එකපාරම දැක්ක ගමන් මේක හකුලුලා ලියලා උත්තරේ දාලා නිකන් 5132 අපෙන් අහන්නේ මේක නෙවෙයි. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? සංඛ්‍යාවේ සංඛ්‍යා නාමයයි අහන්නේ. එහෙනම් සංඛ්‍යාවේ නම ලියන්න පුළුවන්කම තියෙනවා. මොකද එනම් මේ සංඛ්‍යාව 5132 ඔන්න අපෙන් ඇහුවේ සංඛ්‍යා නාමය. එහෙම නැතුව හකුළුවා ලිවීමක් නෙමෙයි. ඔන්න අපේ දරුවෝ තවත් වරද්දන තැනක්. ඒ නිසා හොඳින් කියවන්න කියන්නේ එකයි. අවසාන ස්ථානට ගැලපෙන කිව්ව ගමන් අර හකුළුවා ලියලා උත්තරේ දාන්න එපා, සංඛ්‍යාව ලියන්න එපා. ඉතින් එහාටයි අවශ්‍යම තැන තියෙන්නේ ගැලපෙන සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය යන 5102. තවත් අපිට තියෙනවා පිළිතුර හින්දු අරාබි ඉලක්කමින් ලියන්න. අපි කතා කරා මතක ඇති රෝම සංඛ්‍යා දැන්. ඒක රෝම සංඛ්‍යා සහ හින්දු අරාබි ඉලක්කම්. අපිට ඔය දෙකනේ තියෙන්නේ. ඒතර ඒකෙන් මෙන්න තවත් අපිට පුතේ ගාණක් දෙනවා. මේ විදිහට බලන්න පුතේ පිළිතුර හින්දු අරාබි ඉලක්කම්. ඔන්න තවත් අපි ළමයි වරද්දන තැන. අපිට තියෙන්නේ මෙහෙම එකතු කිරීමක් තියෙන්නේ. ඊළඟට මෙතන මෙහෙම තියෙනවා. අපේ ළමයි මොකද කරන්නේ? මේක එකතු කරා යාළුවා ගමන් අපි කියන්නේත් එහෙම උරු වෙලා තියෙනත් අපි එහෙම මෙයාගේ ගාන බලන්න. කීයද? මේ තියෙන්නේ 5. අපි කියන වම් පැත්තෙන් ලියුවා අඩු වෙනවනේ 5 කරනවා මහත් කරනවා. 4යි එකතු කිරීම. මේ තියෙන්නේ 5. දකුණු පැත්තෙන් ලියුවොත් වැඩි වෙනවා කියන්නේ 5යි 2යි 7යි. අයනොට 7යි 4යි. කරපුවාම කීයද? 11. කෙනෙක් උත්තරය මෙතෙන්ට මෙහෙම දාලා එන්න පුළුවන්. මොන තව අරතර කරා. හරි නේද? sorry. කෙනෙක් මෙතෙන්ට අපිට උත්තරය අරගෙන රෝම ඉලක්කම් වලපත් කරලා එන්න පුළුවන්. මෙහෙම දායි දෙකේ තියෙන රෝම ඉලක්කම් උත්තරය ලියන්න. අපිට අහන්නේ එහෙම එකක් නෙවෙයි. හින්දු අරාබි ඉලක්කම්. මේ කියන්නේ මොකක්ද එන? එතන අපිට පැහැදිලිව කියනවා sorry. පුතේ මගේ ඊතර ස්ලයිඩ් එකේ පුරා දැක්කලා තියෙනවා. උත්තරය ඒකට මේ එන්න ඕනේ. උත්තරේ පැහැදිලි වෙන්න පුතේ. මෙන්න දැන් ලියලා තියෙනවා 11. පිළිතුර හින්දු අරාබි sorry. දැන් ගුණ කිරීමක් තියෙන්නේ. ගුණ කිරීම තියෙන්නේ ගුණ කිරීම. එහෙනම් අපිට ගුණ කිරීම ගන්න එතන වැරදීමක් වෙලා තියෙනවා. එහෙනම් 4ක් 4 28යි. කෙනෙක් මෙතන ඕක අපිට ලියලා එවි. ඒගොල්ලෝ රෝම ඉලක්කම ඉන්න. නෑ අපි රෝම ඉලක්කමට යන්නේ නෑ. මොකද්ද අපි මහත් මෙතන මෙන්න හින්දු අරාබි ඉලක්කමින්ම ලියන්න කියලා කියනවා. එහෙනම් අපි හින්දු අරාබි ඉලක්කමින් උත්තරය අවශ්‍යයි 28යි කියලා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය වගේ අපි වරද්දන තැන් මෙන්න අපේ ඊළඟ දවසේ ගණන් ප්‍රශ්න පත්‍රය ලෑස්ති ඒවස් මේ වෙද්දි හදලා තියෙන්නේ. එහෙනම් පුතේ අපි යමු පරිසරය අංක 2 පළවෙනි ප්‍රශ්නෙට. නිවැරදි පිළිතුර තොර යටින් ඉරක් අඳින්න. පැලෑටි තමාට අවශ්‍ය ජලය ලබා ගන්නේ. ඕගොල්ලෝ හතර පන්තියේදී පුංචි පරීක්ෂණයක් කරා මතක ඇති ඕගොල්ලන්ට. අපි එකට ගත්තේ කූඩලු ගහ කූඩලු පැලෑටියක් ගේන්නේ. ගෙනල්ලා අපි අර නිල් පාට රතු පාට එහෙම දැම්මා දිය කරලා වතුර එකක් දාලා ඉවර වෙලා විනිවිද පේන වීදුරුවකට දාන්නේ. දාලා ඉවරලා අර අපි ගෙනාව පැලය ඔයගොල්ලන්ට මතක ඇති. මේක අපි ඒකෙන් බැලුවේ අර වර්ණවත් කරපු ජලය ටික මුල් මගින් උරා ගත්තද කියන එක. අපි මුල් ටික තමයි දෙන්න යොමු කරේ. මතක ඇති.
එහෙනම් ඔන්න පැලෑටි තමාට අවශ්‍ය ජලය ලබා ගන්නේ කොහොමද එනම් හිරු එළිය මගින්ද, පත්‍ර මගින්ද, ගෙඩි මගින්ද, මුල් මගින්. එහෙනම් අපි මේ පරීක්ෂණය ඔයගොල්ලන්ට මතක් වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. උත්තරය මුල් මගින් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මුල් මගින් ඔන්න මුල් මගින් එන අපිට පැහැදිලි උත්තරය ඕගොල්ලෝ පරීක්ෂණ 4 පන්තියේ කරලා තියෙන නිසා ගැටලුවක් නැහැ. ඊළඟ එක හිරු එළිය නොලැබෙන පැලෑටියක පත්‍රවල පැහැයවන්නේ. හිරු එළිය ලැබෙන්නේ නැත්නම් අපි දන්නවා හිරු එළිය කියලා කියන්නේ ගහක් වැඩිවීමට අවශ්‍ය සාධක වලින් ප්‍රධානම සාධකයක්. අපි ගහක් පැලවීමට අවශ්‍ය සාධක වෙනම කතා කරනවා. පැලවෙන්න බීජයක් පැලවෙන්න අවශ්‍ය සාධක. අර ගහක් වැඩිවීමට අවශ්‍ය සාධක කතා කරනවා. බීජයක් පැලවෙන්න නම් අපි දන්නවා වතුර ජලය අවශ්‍යයි. ඊළඟට වාතය අවශ්‍යයි. හරි බීජය පැලවෙන්න. ඊළඟට උණුසුම අවශ්‍යයි. සීතකරණය වගේ දාලා අපිට බීජයක් පැල කරන්න බෑ. හරි ඔයගොල්ලෝ අපි සාධක කීපයක් ගැන කතා කරනවා බීජයක් පැලවීම ගැන. ගහක් වැඩෙන්න අවශ්‍යයි, ජලය අවශ්‍යයි, පොහොර පසක් අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි ඉඩකඩ අවශ්‍යයි. ඊළඟට ප්‍රධානම සාධකයක් වශයෙන් හිරු එළිය අවශ්‍යයි. මේ ගස් කොළ පාට මේ තියෙන්නේ හිරු එළිය නිසා. එහෙමනම් අන්න අවශ්‍යම සාධකයක් තමයි මොකද්ද මේ වෙන හිරු එළිය නොලැබෙන පැලෑටියක් මොකද වෙන්නේ? ඔය කොළ පාට ගතිය නැති වෙලා යනවා. කොළ පාට ඉවත් වෙනවා. හැබැයි කොළ පාට ඉවත් වෙලා මොන පාටද වෙන්නේ? කහ පාට තමයි වෙන්නේ. මේකත් ඔයගොල්ලෝ පුංචි පරීක්ෂණයක් කරනවා. ඔයගොල්ලෝ මතක ඇති. පරීක්ෂණය මොකද්ද? ඔයගොල්ලෝ අර කළු ඉටි කවරයක් අරගෙන තනකොළ ටිකක් වහලා තියෙනවා. එහෙම නැත්නම් පොල් කටුවක් අරගෙන තනකොළ ටිකක් වහලා තියෙනවා. ලෑලි කෑල්ලක් අරගෙන තනකොළ ටිකක් වහලා තියෙනවා. වහලා කියලා සතියකින් විතර බලනවා. දවස් 4ක් 5කින් බලනවා. බැලුවාම අන්න කහ පාටක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඊළඟට මේ පරීක්ෂණය කරලා නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් ගෙදරදී අද දැන් පාඩම ඉවරලා පොඩක් එළියට ගිහිල්ලා තාත්තෙක් එක්ක හරි පොඩක් පොල් කටුව කරලා වහලා දානකො තනකොළ ටිකක් දවස් 5කින් විතර බලන්න ඔයගොල්ලන්ට කහ පාට දකින්න හම්බ වෙන්නේ. ඒ අර හිරු එළිය නොලැබීම නිසා තමයි එහෙම වෙන්නේ. මල් නොපිපෙන ශාකයකි. මල් පිපෙන්නේ නැති ශාකයක්. අපි දන්නවා මල් පිපෙන්නේ නැති ශාක ගණනාවක් තියෙනවා. කාලයකට මල් පිපෙන ශාක, නිශ්චිත කාලයක් අනුව පිපෙන ඒවා, නිශ්චිත කාලයක් නොමැතිව පිපෙන ඒවා. එහෙම අපි දන්නවා රේරකොඩි කියලා කියන්නේ කාලයකට පිපෙන මල්. අවුරුදු කාලෙට පිපෙනවා. අප්‍රේල් මාසේ පිපෙනවා. නේද? බක් මාසේ පිපෙනවා. කුමුදු අපි කතා කරන විශේෂයෙන් රාත්‍රියට පිපෙන ජලයේ හැදෙන ශාකයක් වශයෙන් කතා කරනවා. පොල් ඔය ගෙඩිය හැදෙන්නේ වෙන මොකක්ද? ඒක අනිවාර්යයෙන්ම පොල් මල කියලා අපි කියන්නේ. ඒකේ පුංචි පුංචි අර මල් ගොඩාක් තියෙනවා. එහෙනම් පොල් මලක් තියෙනවා. එහෙනම් මල් පිපෙනවා. පොල් වලගේ මලක් පිපෙනවා. එරපොදු මල පිපෙනවා. කුමුදු පිපෙනවා. හැබැයි මඩු මීවන ශාක ඒ වගේ මල් පිපෙන්නේ නැහැ. එහෙනම් මල් නොපිපෙන ශාකයක් තමයි ඒ. ඊළඟට ශාකවල කොළ කා දමන සතෙකි. ඉතින් සත්තු ගණනාවක් ඉන්නවා. එයාගේ අපෙන් අහනවා කොළ කන එක්කෙනා ගැන යහන්නේ. වේයා ශාක කොළ කනවා. හැබැයි ගහ උඩ තියෙද්දි එහෙම නෙවෙයි. ගහේ කොළ පාට තියෙන කොළ ටික නෙවෙයි. මොනවා වුණාමද? කොළ ටික පහළට වැටුණාන් පස්සේ, වේරුණාන් පස්සේ අන්න එයා කොළ ටික ආට ගන්න. නේද? ඒවා ටික අපි දන්නවා දි รา පත් කරන්න එයා ඒ දේ වැඩේ තමයි කරන්නේ. ගැඩවිලා අපිට පත සරු කරලා දෙනවා. මම ඒකයි අනිත් කාර්යත් කතා කරනකොට ඒක පොඩ්ඩක් අහගන්න. එතකොට වේයා අර වේලිච්ච කොළ ටික ආහාරයට ගන්නවා. ගැඩවිලා පස සරු කරලා දෙනවා අපිට. කැරපොත්තා අපි දන්නවා අපේට හානිදායක සතෙක් වගේ විස සහිත නොවුනත් එයා අපේ ආහාර අපිරිසිදු කරනවා. නේද? ඒ වගේ අපිට ටිකක් හානිදායක කෙනෙක්. ගොළු බෙල්ලා ගොඩක් හානි කරනවා අපිට නෙමෙයි අපේ වගාවට. ඔයගොල්ලෝ දැන් මේ දවස්වල වගා කරන්නේ නැති නේද? ගෙදර ඉතින් දාන්න ගත්තලා එහෙම එකතු වෙලා. ඒකෙදි ගොළු බෙල්ල විදිහට මොකද කරන්නේ? ඒගොල්ලෝ කොළ ටික එහෙම කාලා දානවා අපේ ශාකවලට. කොළ විශේෂයෙන් මිරිස් පැලය පවා කාලා දානවා. වම්බොටු පැලය, වම්බොටු ගෙඩිය පවා උඩ ඉඳලා ඒකේ කාලා දානවා. නේද? එහෙනම් ඔන්න ගොළු බෙල්ල කියලා කියන අපිට ශාකවල කොළ කන සතෙක් මෙතනයි. මෙම කුරුළු සෙවණැල්ලේ දැක්වෙන්නේ සෙවණැලි අපිට අවුරුදු කීපයක් පුතේ සෙවණැල්ල රූපාව එක එක සත්තුන්ගේ සෙවණැල්ල කළු පාට දෙන සෙවණැල්ල දීලා අපෙන් අහනවා මේ සතා කවුද කියලා. හරි එහෙනම් බලමු අපිට දෙන රූපය. මෙන්න මෙයා ඉන්නේ ජලය ආශ්‍රිතයි විශේෂයෙන් අපිට අන්න වැව් වලට එන්න ගියාට පස්සේ වැව් වලකින් දකින්න හම් වෙනවා අර දිරපු කොට උඩේ මෙයා ඉන්නවා ඉඳලා එකපාරම වතුරට පනිනවා වතුරට පැනලා යටින් යනවා මෙයා මේ අර පිළිඋඩ වගේ එකපාර ගිලා පවුඩ එන කෙනෙක් නෙවෙයි මෙයාගේ කිමිදීම කොහොම තප්පර ගානක් විනාඩි ගානක් මෙයා ඇතුලේ පීනගෙන ගිහින් තවත් කරකින් තමයි මෙයා මතුවෙන්නේ. ඒතකොට මෙයා මතුවෙන්නේ නිකන් නෙවෙයි තවත්
එයාගේ ගොදුර අල්ලගෙන තමයි එයා මතුවෙන්නේ. ඒ කියන්නේ මාළුවෙක් අල්ලගෙන තමයි උඩට මතුවීම සිද්ධ වෙන්නේ. එහෙමනම් ඔන්න මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි දියකාවා. වතුරේ ඉන්නේ දියකාවා. උකුස්සා අපිට හොඳට මතකයි. එයාගේ අර නියපොතු ටික අර වකුටු වෙච්ච ලොකු කොට නේද? ඇඟේ හැඩය ඇඟේ ප්‍රමාණය අපිට මතකයි. එහෙම බැලුවාම මේ ඉන්නේ වකුටු වෙච්ච කොට තියෙන ලොකු කොට තියෙන එක එහෙම නෙවෙයි. එහෙනම් මේක උකුස්සා නෙවෙයි. හොඳින් බලන්න නිරීක්ෂණය කරන්න. හොඳින් කියවන්න. පිළිවුඩුව අපිට මතකයි. පිළිවුඩුවගේ ඇඟේ හැඩය දිගට සහ දිග හොටක් තියෙනවා. කපුට ඔයාලට මතකයි යාගේ හැඩය මේ වගේ නෙමෙයි. බෙල්ල මේ වගේ අර ඇද වෙලා ගියපු බෙල්ලක් නෙමෙයි කපුටට තියෙන්නේ. මේ ඔළුවට එන්න ඕනේ වෙලාවට. දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ. එහෙනම් මේ ඉන්නේ දියකාවේ. බීජ ව්‍යාප්තියට දායක වන සතෙකි. බීජ ව්‍යාප්තියට දායක වන එක්කෙනෙක්. අපි බලමු මෙතනින්. බල්ලා අපට උදව් කරන එක්කෙනෙක් තමයි අපේ හොඳ සුරතලෙක්. ඒ විතරක් නෙමෙයි. මෙයා අපට උදව් කරනවා අපේ ගෙවල් ආරක්ෂා කිරීම කරනවා. ඒතර අපේ මිනිස්සු දඩේ මේ ගියෙත් මෙයා අරගෙන නේද? දඩයට උදව් කරගත්තා. ඔය වගේ ප්‍රයෝජන ගණනාවක් දැන් අපි දන්නවා මෙයාගෙන් බෝම්බ හොයනවා නේද? ඊළඟට හොරු අල්ලනවා, මිනි මරු අල්ලනවා. ඒ තරම් පුරුදු කරලා බල්ලාගේ විශේෂ ප්‍රයෝජන ගණනාවක් ගන්නවා. මේවත් මතක් කරගන්න පුතේ අපේ විභාගයේදී මොන පැත්තද? මේක කරකලා ආයෙත් දන්නේ නැහැ ඒ නිසා. එහෙනම් ඔන්න බල්ලාගෙන් එහෙම ප්‍රයෝජන ගන්න. වවුලා අන්න අපේ මේ දවස්වලදී දැන් තියෙනවානේ රඹුටන් තියෙනවා. අඹ තියෙනවා. මේ කාලේ ඔය හුඟක් පළතුරු වල දැන් තියෙන කාලේ. එතකොට මෙන්න මේ දවස්වල අපේ ගස් වටේ නිතරම එන එක්කෙනා තමයි වවුලා. හැබැයි මෙයා ඇවිල්ලා අපිට උදව් කරන කෙනෙක් නෙවෙයි. අපිට උදව් කරන්නේ අපේ වත්තේ තියෙන දේ කාලා යනවා. අපේ වගාව විනාශ කරනවා. හැබැයි මෙයා පරිසරයට උදව් කරනවා. පරිසරය හිතකාමීම සත්‍යයක්. පරිසරයට අවශ්‍යම කෙනෙක් තමයි වවුලා. ඒතර වවුලා නැත්තම් උගක් වෙලාවට මේ ගස් වැඩිම නැති වෙන අලුත් පැලයක් බිහිවීම අඩු වෙනවා. ඒකට හේතුව තමයි වැඩිපුරම අපේ මේ කුරුල්ල අතරින් බීජ ව්‍යාප්තිය උදව් කරන කෙනෙක් තමයි වවුලා. මෙයා අඹ ගෙඩියක් කඩාගත්තොත් අරන් ගිහින් තව තැනකට අන්න දානවා. ඒ කාලේ වල අඹ ගෙඩියේ ඇටේ දානවා. එතන පැල වෙනවා. රඹුටන් ගෙඩිය මෙයාගේ ඇටේ කන්නේ අගොල්ලෝ දන්නවා. එයාත් කන්නේ අපි කරනවා වගේ මදේ තමයි. අපි ඇට ටික විදි කරනවා වගේ එයාත් ඇටේ විසි කරනවා. එනහන්න තව කොහෙත් තැනකට ගිහලා මේක බීජ විසි කරනවා. අන්න එතන මේ පැලයක් පැල වෙනවා. එන අන්න බීජ ව්‍යාප්තිය උදව් කරන කෙනා තමයි මේ වවුලා. බට්ටිච්චා අපි බොහොම ආස කරන පොඩිම කුරුල්ලෙක්. මෙයා අර ශාක පත්‍ර පාවිච්චි කරලා බියනවා නේද? බියලා තමයි පත්‍ර කීපේ දෙකක් එකතු කරලා දෙපැත්තෙන් ඉතාමත්ම කුඩා කෙන්දක් ගෙනල්ලා බියනවා යාගේ කූඩුව. බියලා තමයි යාගේ කූඩුව හදාගන්නේ. යාගේ විශේෂත්වයක්. කොහොම අපි ආස කරන සත්‍යයක් බට්ටිච්චා. එයා බීජ ව්‍යාප්තියට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. එහෙනම් අපි කියව බල්ලා බීජ ව්‍යාප්ත නැහැ. ඊට වවුලා තමයි උත්තරය. බට්ටිච්චා මම අර කූඩුව ගැන පොඩ්ඩක් මතක් කරා. ඒවට අපිට අවශ්‍යයි අහනවා. ඊළඟට කෑගත්තා ගැන ඔයගොල්ලෝ කවුරු නොදන්න කාරණාවක් සමහර අයට මම සමහර කියලා ඇති. කෑගත්ත කියලා කියන්නේ දෙමාපිය වශයෙන් බොහොම කැපකිරීම කරන කුරුල්ලෙක් තමයි කෑගත්ත කියලා කියන්නේ. හරි. මෙයා විතර සමය සහ යාගේ පැටව කාලයේ බොහොමත්ම ඉහළ කැපකිරීමක් කරනවා යාගේ කෑගත්ති නේද? යාගේ නෝනා අපි එහෙම කියමුකෝ කෑගත්තගේ. එහෙනම් අන්න එයා මොකද කරන්නේ? මේ දෙන්න විතර සමය වෙද්දී බෙනයක විතර දාන්න මේගොල්ලෝ. අර ගිරව් වගේ ගිරව් මයිනුම් වගේ බෙනයක විතර දාන්න. එකක් තරමක් ලොකු සිදුරක් තියෙන බෙනයක් තෝරගන්නවා මේගොල්ලෝ. තෝරගෙන කෑඳැත්තිය මත ඥාන සතා ඇතුළට යනවා බෙනය ඇතුළට. ගියායින් පස්සේ පිරිමි සතා මොකද කරනවා කියන්නේ මේ පරිශ්‍රය මගෙන් හොයාගත්ත කරුණු. පිරිමි සතා මොකද කරනවා කියන්නේ මේ බෙනය වහනවා. මැටි වලින් වහනවා. වහලා ඉතාමත්ම පුංචි සිදුරක් මැදින් තියනවලු පුතේ. මැදින් තියලා ඒ සිදුරෙන් කොට දාන්න පුළුවන් විදිහට තමයි හදනවා කියන්නේ. හදලා එයා ඥාන සතා ඇතුලේ තියලා පිරිමි සතා එහෙම පියාම් ඉන්නවා. හැබැයි නිකන් ඉන්නේ නෑ එයා. ඥාන සතා ඇතුලට ගිහින් නිකන් මේ විතර දාන. විතර දාලා පැටව් හදාගන්න. එතකොට පිරිමි සතා මොකද කරන්නේ? කෑම ගෙනල්ලා ඒ අතරේ කවනවල පුංචි කවුලෙන් කවනවලු. කවදාවත් මේක කඩන්නේ නෑලු. මේ කෑඳැත්තගේ පුංචි පැටවගේ ශබ්දය ඇහෙනකම්. එතකම් මොකද කරන්නේ? එහෙම ආරක්ෂා කරලා තියනවලු. බැරි වෙලාවත් ඒක සිදුරට සතෙක් කරේ ගිහිල්ලා අම්මා මැරුණොත් ඉතින් එහාට බිත්තර රකින්න කවුරුත් නැහැ. බිත්තර ටිකෙන් පැටව ගන්න විදියක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අම්මත් ලොකු කැපකිරීමක් කළා. දා සාමාන්‍ය කිකිලියක් නම් දවස් 21ක් අපි දන්නවා අපේ ගෙවල් ඇතුලේ කිකිලියක් පැටව හදෙන්න බිත්තර රකින්න දවස් 21ක් ඉන්නවා. ඒ වගේ තමයි මේ කුරුල්ලෝ. ඒ වගේ දවස් ගානක්. ඒතකොට එයාත් ඒ කූඩු ඇතුලට වෙලා දවස් ගානක් බෙනේ ඇතුලටලා ඉන්නවා. කෑම කවනවා කුරුල්ලා. එතකොට තත්ත්වය වුණා පැටවගේ අන්න කුරුල්ලා මොකද කරනවා කියන්නේ? අර මැටි කට්ටේ කඩනවා. කඩලා ඉවරලා කිරිලි එළියට ගන්නවා. ඒ එළියට ගද්දි එයාගේ පිහාටුවක් නෑලු. පිහාටුවක් නෑලු. එහෙම මෙමින් ගිහලා අත්තකට නැගලා කිරිලි ඉන්නවලු.
ඊට පස්සේ පැටවට කෑම කවන එක සහ කිරිල්ලට කෑම කවන එක පුරුල්ලා දිගටම කරගෙන යනවා. පස්සේ කිරිල්ලි ව්‍යාපත් ඉක්මනින් ඇවිල්ලා පැටව ලොකු වෙන සමයේදීම විද්‍යාවන පුළුවන් මට්ටමේදීම කිරිල්ලිගේ ව්‍යාපත් ඇවිල්ලා අර වෙනදා වගේම තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ තමයි දෙන්න පැටවත් එක්ක ඉගිල්ලා යනවා. ලොකු කැපකිරීමක් කරන දෙන්නෙන් තමයි මේ කෑදැත්තා. එහෙනම් අපි යමු අපේ උත්තරයට. උත්තරය වවුලා බීජ ව්‍යාප්ත කරන එක. ඊළඟට ධාන්‍ය වර්ග ඇබරීම සඳහා යොදාගන්නේ. මේවා අද කුස්සිය වල දෙකක් දකින්න අමාරුයි. නමුත් තරණ කුස්සියකට ගියා නම් අපිට දකින්න පුළුවන් ඒත් එක්කම ඔයගොල්ලන් මේවා බලනවා දැන් තියෙන්නේ. කෞතුකාගාරයේ තියෙනවා. ඒත් එක්කම මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ කෞතුකාගාරයේ බලන්න ගියොත් අපිට දකින්න හම්බ වෙනවා මේ වගේ උපකරණ. එතකොට ධාන්‍ය වර්ග අමරන්න ගත්ත එක අපෙන් අහන්න. මිරිස් ගලෙන් කරේ මිරිස් අමරපු නේද? ඉරමණෙන් අපි කවුරුත් දන්නවා අම්මලා පොල් ගාන එකයි කරන්නේ. වංගෙඩියෙන් අපි පිටි කොටාගත්ත හාල් ටික දියේ දාලා ඉල පිටි කොටාගත්ත ඉස්සර ඒ වගේ කරගත්තා. හැබැයි අන්න ධාන්‍ය වර්ග කිව්වේ විශේෂයෙන් පුරක්කම් ඊළඟට පියලි කරපු මුං ඇට, කවුපි මේවා ඇඹරීම සිද්ධ කරෙන්න දෙන්න පුරහන් ගලෙන්. පුරහන් ගල තමයි තාමත් පැරණි ගෙවල් වලගේ පුරහන් ගල දකින්න හම්බ වෙනවා. ගලෙන් හදලා තියෙන කොටස් දෙකක් වශයෙන් නිර්මාණය වෙනවා. යට කොටස උඩ කොටස ඊළඟට යට කොටසෙන් කුරක් වගේ තියෙනවා. ඕගොල්ලෝ මම පොඩ අත ගාලා ඉලෙක්ට්‍රික් එකලා බලන්න පැත්තකට දැක්කොත් එහෙම ඔය තියෙන්නේ මේ ගලේ පන්සලේ පොකට තියෙනවා කියලා මෙන්න අපිට කියනවා මේ මාමා ඔයගොල්ලෝගේ. එතකොට ගලේ පන්සලේ ගියොත් ඔයගොල්ලෝ මේ පොකරේ දකින්න හම්බ වෙනවා. හරි. එතකොට මේ කොටස් දෙකෙන් උඩ යට එකේ කුරක් තියෙන එතන සම්බන්ධ කරනවා උඩ කැරකෙන එක. ඊට පස්සේ උඩ කැරකෙන එකේ අල්ලගන්න තැනක් තියෙනවා. මැද තියෙන අර කුර සම්බන්ධ කරන සිදුරක් තියෙනවා. ඒ සිදුරට තමයි බීජ දාන්නේ. ඊට පස්සේ බීජ දාලා අතින් වටේම මේ කරකවන. කරකවුවාම ඇතුළේ බීජ ටික ටික ඇතුල් වෙද්දි අර ගල් දෙකකට ඇතිල්ලීමෙන් එතන පිටි බවටපත් වෙනවා. අපි දාන ධාන්‍ය වර්ග. ඒතරන්න පිටි එළියට එනවා. අනිත් පැත්තේ බටේට පිටි වැට ඇතුළේ ඉක්ක කරලා පිටි ටික දානවා. මේ තමයි අපේ අම්මලා ආච්චිලා ඉස්සර පාවිච්චි කරන තමයි. දැන් ඉතින් ඒවා දකින්න නෑ නේද? එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක් නොවේ. පෞද්ගලික එකක් නෙවෙයි. එහෙනම් මේක පොදු එකක් වෙන්න එපා නේද? පෞද්ගලික කියන්නේ මොකද්ද? තමන් පාවිච්චි කරන එකනේ. එහෙනම් එකක් නෙවෙයි නම් පොදු එකක් වෙන්නේ. එහෙනම් දත්බුරුසුව තමන්ට විතර. අපි අම්මගේ කුරුසින් මම්මා දින්නේ නැහැ. අක්කගේ කුරුසින් මම්මා දින්නේ නැහැ නේද? ඒක මට එකක් තියෙනවා. තුවාය ඒත් එහෙමයි. එහෙනම් තුවායත් මට කියලා තුවායක් තියෙනවා. පනාවත් අනිවාර්යෙන් තිබිය යුතුයි නේද? හේතුව අම්මාගේ තමාට කොණ්ඩේ මොනාරේ තියනවා නම් ඒක මගේ ඔළුවට බෝ වෙනවා. ඔය වගේ ලෙඩ පා රෝග තත්ත්වයන් පා බෝ වෙන්න පුළුවන්. ඒ නිසා අපි පනාවත් අනිවාර්යයෙන්ම පෞද්ගලිකව තිබිය යුතුයි. හැබැයි පුටුව මම ඉගෙන ඉඳගත්ත පුටුවේ අම්මත් වාඩිනවා තාත්තත් වාඩිනවා නේ නංගිත් වාඩිනවා නේ. ඒක ගැටලුවක් නෑ. අන්න අපි ගෙදරදී පුටුව අපි පෞද්ගලික නෑ. Tamanට කියලා වෙන් කරලා නෑ නේද? අපි යමු ඊළඟට ගොඩ ගොවිතැනේදී භාවිතා කරන උපකරණයක් නෙවෙයි. මෙන්න වචනයක්. මොකද්ද වචනේ? ගොඩ ගොවිතැන. අපි දන්නවා අපේ ගොවිතැන් ක්‍රම දෙක. එකක් මඩ ගොවිතැන, අනිත් එක ගොඩ ගොවිතැන. ඒතර මඩ ගොවිතැන කියලා කියන්නේ කුඹුරු. වී වපුරලා තියෙන්නේ. කුඹුරට මඩට බහැලා හාලා නියර බැඳලා සියල්ල වැඩ කරලා මඩ ටික සම්පලා කරලා බීයලා අන්න මඩ ගොවිතැන. එතකොට ගොඩ ගොවිතැන කියලා කියන්නේ පුතේ හේම් වගාව තියෙන්නේ. අපේ වතුලි කපු වගා කරන්නේ. ඒවා සහ හේම් වගාව අන්න එතනදී භාවිත කරන උපකරණයක් නොවේ කියලා කියන්නේ. බලමු මුල්ලුව. මුල්ලුව අපි කවුරුත් දන්නවා. අපි ගොඩ ගොවිතැනේදී භාවිත කරනවා. අර හැඩේ මන් නිකන් දල වශයෙන් එකක් ලැබෙනවා ඔයගොල්ලන්ට. මේ විදිහට තියෙනවා. මෙතනින් අපිට වම අර අත් මුල්ලුව තියෙනවා. ටිකේක තව තියෙනවා. ඒකේ මුල්ලුව අපි පස්කුළු ගන්න පාවිච්චි කරනවා. උදැල්ල අපි දැන් කතා කරා. අන්න ගොඩ ගොවිතැනේදී මඩ ගොවිතැන දෙකේම පාවිච්චි වෙනවා උදැල්ල. ඊළඟට රේක්කය කුණු රොඩු එකතු කරන අපි ගොඩ ගොවිතැනේදී පාවිච්චි කරනවා. රේක්කය වියගහ අන්න අපිට ගොඩ ගොවිතැන එකක් නෙවෙයි. වියගහ කියලා කියන්නේ ඕගොල්ලෝ දැකලා ඇති හරක්ගෙන් හානවා. නේද? හරක්ගෙන් හානවා. හරක්ගෙන් හාද්දි හරක්ගෙන් පෝරු දාද්දි හරක් දෙන්න එකට ගැට ගහන්න නැත්නම් එකට සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නේ වියගහ. හරක් දෙන්නගේ කර උඩින් බෙල්ල උඩින් දෙපැත්තට වියගහ තියෙනවා. එහෙම තියලා දෙපැත්තේ සත්තු දෙන්න ඉන්නවා. අන්න ඒක තමයි අපි වියගහ කියලා කියන්නේ. වියගහට තමයි නගුලේ පතකඩේ එහෙම එකට සම්බන්ධ කරන්නේ. නගුල කියන උපකරණ. ඒතකොට වියගහ තමයි ඔන්න මඩ ගොවිතැනේදී පාවිච්චි කරන්නේ. එහෙනම් වියගහ කියන්නේ හරක් දෙන්න එකට ඈ ගන්න උපකරණය. හරි වියගහ. ඊළඟට අර කන කැස් බෑවා වියසිදුරෙන් බැලුවා කියලා කියන්නේ ඒ වියගහට තමයි කියන්නේ. හරි ඊළඟට කුඹල් කර්මාන්තයේදී භාවිතා වන උපකරණය. කුඹල් කියන්නේ අපි මැටි කර්මාන්තය වලන් එහෙම ගේන්නේ අපි. කලය හැදුවේ නේද? අපි වලද හැදුවේ. අන්න එනම් කර්මාන්තයේ කුඹල් කර්මාන්තය. ඒතර කුඹල් කර්මාන්තය පාවිච්චි කරන එක. අපි මේ උත්තර ඔක්කොම ගිහිල්ලා යමු අර ඉස්සලක ගියා වගේම සකපෝරුව. අන්න සකපෝරුව තමයි
කුඹල් කර්මාන්තයේදී අපි පාවිච්චි කරනවා මැටි වලගේ හැඩය ගන්න. ඕගොල්ලෝ දැකලා ඇති කරකවන එකක් වේගෙන් කරකන ගමන් උඩින් මැටි වලට අත තියලා හැඩය හදා ගන්නවා. අන්න සතපෝරුව තමයි නම් මේ කුඹල් කර්මාන්තයේ පාවිච්චි කරන්නේ. අතකොළුව මට මතකයි අපේ එදා වැඩසටහනෙත් මම කරා අතකොළුව කියලා කිව්වේ වඩු කර්මාන්තයේදී නියනට ගහන්න එහෙම පාවිච්චි කරන අතකොළුව. නේද? අතකොළුව නැතුව නියනෙන් වැඩ ගන්න බෑ. මට මතකයි ප්‍රශ්න කොහොමද තිබුණේ? තනියම පාවිච්චි කළ නොහැකි කියලා අපට හම්බුනේ. උපකරණ දෙක. ඒතකොට අතකොළුව එන අන්න අපිට වඩු කර්මාන්තය හම්බුන එක. නියන ඒත් වඩු කර්මාන්තය හම්බුනා. මුළු මට්ටමත් එමයි වඩු කර්මාන්තය තුල අපට හම්බ වෙනවා. අර මුල්ලක හැඩය ත්‍රිකෝණී හැඩයද කියලා බලා ගන්න එහෙම පාවිච්චි කරන අඩි රූලක් වගේ තියෙන්නේ. හරි. අපිට මේ උපකරණ ගෙනල්ලා පෙන්නන්න පුළුවන් නම් හොඳයි. මම දවසක් බලමු අපි මේ වගේ ඔයගොල්ලන්ට එහෙම ඒ වගේ දේවල් ගෙනල්ලා පෙන්නන්න අවස්ථාවක් හදාගන්න. අපි ඊළඟට ශරීරය වර්ධනය කරන ආහාරයක්. අපි කතා කරනවා ශරීරය වර්ධනය කරන ආහාර, ඊළඟට ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ආහාර, ඊළඟට ශරීරයට ශක්තිය ලැබෙන ආහාර වශයෙන් අපි ආහාර වර්ග කරනවා. මෙතන කියන්නේ වර්ධනය. ශරීරය වැඩෙන්න ඕනේ. ඒතර බත් කියලා කියන්නේ අපි එදාත් කතා කරා මම මතකයි. බත් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් එනනම් පිෂ්ඨය. ඒතර ඒකෙන් අපිට වෙන්නේ මොකද්ද? ශරීරය ශක්තිය ලබා දීම. ඕගොල්ලන්ට දුවන්න, පනින්න, නේද? නටන්න, ගයන්න මේ ඔක්කොටම අවශ්‍ය වෙන්නේ මොනවද? ශක්තිය. එහෙනම් අන්න අපි පොඩි දුරක් හෝ දිවුවනම් අපේ ඇගේ ශක්තිය වැය වෙනවා. ඒ වැය වෙන ශක්තිය ලබා ගන්න පුළුවන් අපිට බත් ආහාරට ගත්තා. මේක අපිට වැඩිපුරම ආහාරට ගන්න ඕන වැඩිපුර ශක්තිය වැය වෙන හින්දා වැඩිපුර අන්න කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර. නේද? අපි එහෙම ගන්න. එහෙම සාමාන්‍ය අපි පත්පතේ බැලුවම තියෙන්නේ. පත් වේලක් තියා බැලුවම තියෙන්නේ. පත් පිඟාන තියා බැලුවම පාන් ඒත් එමයයි පිෂ්ඨය සහිතයි. ඒකත් එහෙමයි. එහෙනම් අපිට ශරීර ශක්තිය ලැබෙනවා. වට්ටක්ක අන්න අපි ශරීරය ආරක්ෂා කරන ලෙඩ රෝග වලින් වට්ටක්ක වලින් අපිට ලැබෙන්නේ විටමින් වර්ග. ඒතර එළවලු වලින් ලැබෙන්නේ විටමින් වර්ග. එහෙනම් ඒවා අපිට අන්න ශරීරය ආරක්ෂා වෙනවා. මොනවාගෙන්ද ආරක්ෂා වෙන්නේ? ලෙඩ රෝග වලින්. අන්න අපට ආමනා බිත්තර අන්න ශරීර වර්ධක ආහාර. ඒතර බිත්තර ඊළඟට මස්, මාළු, කිරි ඊට අමතරව දස්වැල් වලින් අපි ගන්නවා. අර ටික මම කිව්වේ සත්තුන්ගෙන් ගන්නවා අපි වර්ධක ආහාර වශයෙන්. මස්, මාළු, කිරි, බිත්තර අපි ශාක වලින් ගන්නවා වර්ධක ආහාර. අපේ ශරීරය වර්ධනය කරනවා ප්‍රෝටීන් බහුල ඒවා. ඒතර අපට ආමනා දඹල ඊළඟට තව අපට හම්බ වෙනවා පරිප්පු, සෝයා මෙන්න මේවා අපි ශාකාශිතව ගන්න ප්‍රෝටීන් බහුල ආහාර. එහෙනම් අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න උත්තරය වර්ධක ආහාරයක් වෙනවා බිත්තර. අයඩින් බහුල ආහාරයක්. අයඩින් ගුණතාවය නිසා අපි දන්නවා ගලගණ්ඩය කියන රෝගය අපිට හැදෙනවා. අර වායු ගෙඩි කියලා කියන්නේ අපි අයඩින් ගුණතාවය නිසා. ඒවට අපි කියනවා අයඩින් මිශ්‍ර ලුණු ආහාරයක ආට ගන්න කියලා. ඊළඟට අපි කියනවා අයඩින් ලබා ගන්න මුහුදු ආශ්‍රිත ආහාර ගන්න කියලා. ඒ ආශ්‍රිතව අපිට අයඩින් ලැබෙනවා. එහෙනම් අයඩින් බහුල ආහාරයක් ගන්න මුහුදු ආහාර. බතල වලින් අපිට පිෂ්ඨ ඊළඟට කතර මුරුංගා වගේ දේවල් අපිට හම්බ වෙනවා විටමින් වර්ග නේද? අපිට ඒකෙන් හම්බෙන්නේ අපේ ශරීර ආරක්ෂා වීම. මේ විදිහට අපි කියනවා යකඩ. මේවා අපේ ශරීර ආරක්ෂා වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්න පුතේ. ජාතික කොටියේ දෙමළ ජන වර්ගයේ නියෝජනය කිරීම යොදාගෙන ඇති වර්ග. මේකේ පුංචි වෙනසක් වෙලා අපි දැන් අලුත් සිලබස් එක තුනක් පුතේ. ඉස්සෙල්ලා පැහැදිලිව වෙන් කරා තැඹිලි වර්ණය දෙමළ ජන වර්ගයට, කොළ වර්ණයේ මුස්ලිම් ජන වර්ගය, කහ පාට තීරුවෙන් කොඩියේ නිමාව සහ ජාතිය එකමුතු බව ඒ විදිහට අපි වර්ග කරා. මම මෙතනදී අපි තාමත් මම ගන්න තැඹිලි වර්ණය. නමුත් දැන් පාවිච්චි වෙන්නේ පුතේ තැඹිලි සහ කොළ කියන වර්ණ වලින් මුස්ලිම් සහ දෙමළ සහ අනෙකුත් ජන වර්ගයා තමයි එතනින් නම් වෙන්නේ. අය පාරක් අහගන්න. තැඹිලි කොළ කියන වර්ණ වලින් දෙමළ මුස්ලිම් ඇතුළු අනෙකුත් ජන වර්ගයා. හරි. රයිට්. ඊළඟට සීරුවෙන් සිටීමේදී අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් නෙවෙයි. සීරුවෙන් ඉන්නකොට නොකළ යුතු දේ අපෙන් අහන්න. කඳ ඍජුව තබා ගැනීම. ඕගොල්ලෝ මගේ පේනවා ඇති මේ ඉදිරියේ. ඒතර අපිට කඳ ඍජුව තබා ගැනීම ඔන්න එකක් තියෙනවා. අපි එතෙන්ට නැවත වතාවක් එමු මේ ප්‍රශ්නෙට. මෙන්න සීරුවේ සිටීමේදී අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් නොවේ කියලා එක මම ඔයගොල්ලෝ යන්න පේනවා ඇති මේ කොටස. අපි කඳ ඍජුව තියාගෙන ඉන්න ඕනේ නේද? එහෙම නැත්නම් මේ කොණ්ඩ නවාගෙන ඉන්නොත් ඒක සීරුවෙන් නෑ. අපි ඍජුව තියාගෙන ඉන්න ඕනේ. හිස කෙලින් තබා ගන්න ඕනේ. ඒකත් හරි. ඇස් මට්ටමින් ඉදිරිය බලන්න ඕනේ. මේ ඉස්සරහා බලන්න ඕනේ. වෙන අනිත් උත්තරය පහසුවෙන් සිටීම. පහසුවෙන් සිටීම කියන්නේ හාත්පසින් වෙනස්. අපි කකුල් දෙක තරමක් ඈත් කරනවා. අත් දෙක පිටිපස්සට ගෙනියනවා. අන්න ඒතර ඒක සීරුවෙන් ඉරියව්වනේ. මෙන්න සීරුවෙන් ඉරියව්ව ඉඳලා අපි කොලේ දෙන්න මොකද්ද? පහසුවෙන් සිටීම. ඊළඟ මේ බලන්න
ශ්‍රී ලංකාවට බටහිරින් පිට ඇත්තේ. පොඩ්ඩක් බෝඩ් එක බලන්න. මේ බලන්න පුතේ. මම නිකන් දල වශයෙන් අඳින්නම්. මේ තමයි ඉන්දියාව. මම මෙතන ලියන්නම්. මෙතන ඉන්දියාව. මේ හරිය වගේ තමයි අපි ශ්‍රී ලංකාව තියෙන්නේ. මම පුඩාවට අඳිනවට හැඩයක් ඒ වගේ එකක්. ඒතර ඔන්න ශ්‍රී ලංකාව තියෙනවා. ඒතර මෙහි තව රටවල් කීපයක් තියෙනවා. මෙහි තව මහද්වීපයක්ම තියෙනවා. නේද? මේ හරිය ටිකක් තියෙනවා. මාලදීවෙන් කියලා කියනවා. ඒතර මෙන්න මේ මම දල එකක් මේ අරගෙන පෙන්නන ඕගලන්ට. එතකොට අපෙන් අහනවා ශ්‍රී ලංකාවට බටහිරින් ඇත්තේ. එතකොට මේ බලන්න පුතේ අපි ගිහලා බලමු. මම මෙතන දැන් මට අහන්න දිශා ටික. අපිට කිසි ගැටලුවක් නැහැ බොහොම ඒකේ හොයාගන්න පුළුවන්. මෙන්න උතුර. මේ තියෙන්නේ නැගෙනහිර. මේ දකුණ මේ බටහිර. උතුරෙන් ඉන්දියාව. උතුරින් තියෙන්නේ ඉන්දියාව. මේ බලන්න නැගෙනහිරින් අපි දන්නවා තායිලන්තය ළඟට මැලේසියාව ඒ වගේ රටවල් තායිලන්තේ මැලේසියාව මැලේසියාවෙම මේ මැලේසියාව තායිලන්තේ වගේ රටවල් අන්න නැගෙනහිරින්. ඊළඟ දකුණු පැත්තෙන් තියෙන ඉන්දියන් සාගරය. අපි කියනවා මොන සාගරයද? ඉන්දියන් සාගරය. ඊළඟට මෙන්න තියෙනවා බටහිර. බටහිර තියෙන්නේම අප්‍රිකානු රටවල්. අප්‍රිකානු රටවල්. අපි දල වශයෙන් මෙහෙම බැලුවොත් එහෙම මෙන්න නිරිත පැත්තෙන් තමයි අපට හම් වෙන්නේ මාලදිවයින් දූපත් ටික. නිරිත පැත්තට වෙන්නේ. එහෙනම් මෙන්න අපෙන් අහන්නේ බටහිර යන්නේ අහන්නේ. එහෙනම් බටහිරින් තියෙන්නේ මොනවද? අප්‍රිකානු රටවල්. ඒතර අප්‍රිකාව කියලා අපි ගත්තත් කරේ අප්‍රිකානු රටවල් අපෙන් ඇහුවොත් සෝමාලියාව, කෙන්යාව, ඒ වගේ රටවල්. හරි සෝමාලියාව, කෙන්යාව, ඉතියෝපියාව අන්න අපට හම් වෙනවා අප්‍රිකානු රටවල් මේ පැත්තේ. අපෙන් ඇහුවොත් අප්‍රිකානු රටවල් එහෙම නැත්නම් නම් වශයෙන් කරන්නේ මොකද? අර වගේ කෙන්යාව, සෝමාලියාව, ඉතියෝපියාව වගේ රටවල් අපට දකින්න හම්බ වෙනවා. මේ අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ශ්‍රී ලංකාවේ උස්කඳු ප්‍රදේශය හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවේ උස්කඳු ප්‍රදේශය. අපි දන්නවා ලංකාවේ මුහුදුබඩ තීරය, ඊට අභ්‍යන්තර තැනිතලා, ඊළඟට අපි දන්නවා මැද කොටස අපි කියන මොකක් කියලාද? මධ්‍යම කඳුකරය ලංකාවේ මැද කොටස. ශ්‍රී ලංකාවේ උස්කඳු ප්‍රදේශය අපි කියනවා මධ්‍යම කඳුකරය. ඒ මධ්‍යම කඳුකරේ දෙපැත්තෙන් තියෙනවා ඔයගොල්ලෝ මතක ඇති සබරගමු කඳු සහ අපේ පැත්තේ බස්නාහිර පැත්තට සබරගමු කඳු, අනිත් පැත්තේ තියෙනවා ගල්ඔය කඳු. මේ දුව පළාත පැත්තට ගල්ඔය කඳු වශයෙන් අපිට දකින්න හම්බ වෙනවා. එතන නම් ශ්‍රී ලංකාවේ උස් කඳු ප්‍රදේශයක් හඳුන්වන්නේ මොකක් කියලාද? මධ්‍යම කඳුකරය. අඩතැන්න කියලා කියන්නේ මේ කුරුණෑගල ඒ වගේ අර බෙරළබඩ තීරයෙන් ඈත් වෙච්ච කොටස අපිට දකින්න හම්බ වෙනවා. අභ්‍යන්තර තැනිතලා කියලා අපි දෙන්න කියනවා. යමු ඇලුමිනියම් භාජනයක පිසිනු ලබන ආහාරයක මිශ්‍ර කිරීමට නුසුදුසු. ඒ බලන්න පුතේ හොඳින් කියවන්න තැන් උතන නුසුදුසු මොනවද? ඇලුමිනියම් එක්ක මිශ්‍රණ අපි දන්නවා සමහර දේවල් වෙනත් රසායන ද්‍රව්‍ය ඇදලා ඉවරලා අපේ බඩ ගියන් පස්සේ අපට බඩ රිදෙනවා නේද? බඩේ අමාරු වෙනවා. පස්සේ වෙනත් රෝග වලට පාව මේවා යන්න පුළුවන්. නේ ඒ නිසා අපි පාවිච්චි කරන්නේ නැහැ ඇලුමිනියම් සමග මුදාන දේවල් තමයි මොනවද? ඇඹුල් සහිත දේවල්. එතකොට මෙතන බලමු අපි ඇඹුල් සහිත දේවල් මොනවද තියෙන්නේ කියලා. ගොරක පැහැදිලිවම අන්න ඇඹුල් සහිතයි, දෙහි ගොරක සියඹලා ඒ වගේ ඇඹුල් සහිත දේවල් සහ අච්චාර වලට අපි දාන්නේ මොනවද? විනාකිරි. ඒ වගේ දේවල් අපේ ඇලුමිනියම් භාජන එක්ක සම්බන්ධ කරලා උයන්නේ නෑ. එහෙම වුණොත් තමයි ඒවා දිය වෙනවා. ඊට පස්සේ ඇලුමිනියම් දිය වෙනවායි. ඒවත් එක්ක ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ බඩට ගියාන් පස්සේ අපිට අන්න ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර ගන්න නැහැ. විශේෂයෙන් අච්චාර වලට එහෙම අපි ඇලුමිනියම් භාජනයක් ගන්නවත් නැහැ. විශේෂයෙන් පොල් කටු වැන්නක් පාවිච්චි කරන්න අපි ඒවා අවස්ථාව. ඊළඟට තොල් ඉදිමීමක් ඇති වෙනවා. අපි ගන්න ආහාරවලකදී අපේ තොල් ඉදිමීම ඇති වෙනවා. කොහොමද? අපේ අය ඉන්නවනේ මාළු ටිකේම කල් තියාගන්න. නේද? විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ෆ්‍රිජ් එකේ දානවට අමතරව මේගොල්ලෝ මොකද කරන්නේ? අර නිකන් ඕපන් එකේ ගෙනියනවා නම් ෆ්‍රිජ් එකේ සීත ප්‍රමාණය අඩුව ගෙනියනවා මොකද කරන්නේ මේගොල්ලෝ? ෆෝමලින් දානවා. නේද? ෆෝමලින් කියලා කියන අපි මිනි කල් තියාගන්නත් දාන්නේ ෆෝමලින්. නේද? අන්න ඒවට කොට අපි ආහාර ටිකක් තාම මොකක්ද වෙන්නේ? තොල් ඉදිමෙනවා. තොල් වටේ කහන්න පටන් ගන්නවා. එහෙනම් ෆෝමලින් යෙදු ආහාර ගැනීමෙන් තමයි අපේ එහෙම සිද්ධ වෙන්නේ. ඉන්ධන නිසා ඇති වූ ගින්නක් නිවීමට කල යුත්තේ. ඉන්ධන වලින් තෙල් ඉහිරිලා අපිට ගින්නක් ඇති වුණොත් එහෙම හිතන්න ඕගොල්ලෝ ඉන්ධන මොකක් හරි තෙල් ටිකක් ඉහිරුණා, තෙල් බෝතලයක් හැලුණා, ඒත් එක්කම ගින්දරක් ඇති වුණා. අපිට වතුර ගෙනල්ලා මෙතන ගහන්න පුළුවන්. අපි මම එදා මතක ඇති ඔයගොල්ලන්ට පරිසර ප්‍රශ්නයක තිබුණා අර කලවම් නොවන දේවල් කියලා. ඒතර මතකද භූමි තෙල් ටිකක් කියන උඩ තියනවා කියලා ජලය යට යනවා කියලා. එතකොට තෙල් ඕනම ද්‍රව්‍යයක් මොකද වෙන්නේ? ජලය එක්ක මිශ්‍ර වුණාම තෙල් ටික උඩ පාවෙන්න පටන් ගන්නවා. එතකොට ජලය කියලා කියන්නේ අපි දන්නා ගලාගෙන යන දෙයක්. ඝන ද්‍රව්‍යයක් නෙවෙයි.
ජලය ගලාගෙන යනවා. ගලාගෙන ගියාම මොකද වෙන්නේ? මෙතන නිකන් තමන් ඉඳලා තිබුණු තෙල් ටික ජලය ගැහුව ගමන් හැමතැනටම වතුරත් එක්ක පිසිරලා ගිහිල්ලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ගින්න හැමතැනටම යනවා. හේතුව උඩ තෙල් තට්ටුව පාවෙන හින්දා. ඒ නිසා අපි කවදාවත් ජලය දාන්නේ නැහැ. නේද? භූමි තෙල් දැම්මොත් තව වැඩි වෙනවනේ ගින්න. හරි එහෙනම් අනිවාර්යෙන් අපි කළ යුතු දේ තමයි මොකද්ද? ගින්නක් ඇති වුණොත් තෙල් ආශ්‍රිතව කරන්න හොඳ වැඩේ තමයි වැලි හින්දෝ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඇති ගිහිල්ලා නම් බලන්න අපේ තෙල් සෙඩ් වලගේ වැලි බාල්දි වගේක් තැන් තැන් වල එල්ලගෙන. නියමිත සෙඩ් එකක් නම් වැලි බාල්දි එල්ලලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමය එහෙමයි. හරි වැලි බාල්දි එල්ලලා තියෙනවා. ඒකට හේතුව හදිසි ගින්නක් ඇතුළත ඒගොල්ලෝ ඒ වගේ ඉක්මනින් වැලි ගන්න නිවන් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් වැලි ජලය සතු ගුණාංග සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ. අපි විතර කතා කරලා තියෙනවා ජලයට තියෙන ගුණාංග ටිකක් තියෙනවා නේද? ජලය පිරිසිදු වතුර ටිකක් ගත්තාම වතුර විදුරක් ගත්තාම මේකේ තියෙන ගුණාංග ටික. සුවඳක් නැත. ඔව් ඇත්තටම ජලයට අපි සුවඳවත් දෙයක් මිශ්‍ර කරොත් අන්න ජලය සුවඳයි. එහෙම නැත්නම් ජලයට අපිට කියන්න බෑ නිශ්චිත සුවඳක් තියෙනවා කියලා කියන්න බෑ. එහෙනම් ඒ ප්‍රකාශය හරි. නේද? අපිට කියන්නේ අසත්‍යක තෝරන්න කියන්නේ. සුවඳක් නෑ තමයි. රසය ඇත කියලා කියනවා. අපි ජලයට යම් කිසි දෙයක් රසවත් දෙයක් මිශ්‍ර කරනවා ඒ රසය ගන්න පුළුවන්. මම අන්නාසි බීම එකක් ජලයට වත් කරලා බිව්වොත් අන්න අන්නාසි රසයි. එහෙම නැත්නම් ඇත්තටම ජලයට නිශ්චිත රසයක් නැහැ. අපිට පුළුවන් පිටින් ජලයට රසයක් ඇති කරන්න. මොනවාදයක් කලවම් කරලා රසයක් ඇති කරන්න පුළුවන්. චීනි කලවම් කරොත් අන්න පැන් රසයි. ලුණු කලවම් කරොත් ජලය ලුණු රසයි. නේද? එහෙනම් අන්න අපිට ජලයට රසයක් ඇත කියන එකයි මෙතන අසත්‍ය ප්‍රකාශය වෙන්නේ. අපි යමක් කලවම් කරොත් තමයි ඒක රසයක් වෙන්නේ. ජලයේ නිශ්චිත පාටක් නෑ. අපිට කියන්න බෑ ජලය සුදුයි, ජලය කළුයි කියන්න බෑ. පිටන තන අණුව ස්ථාන අණුව එකේ අපිට පේන්නේ විවිධ පාට. හැබැයි රත් කලකට වාෂ්ප වෙයි. ඔව්. ජලය අපි මොකද කරන්නේ? රත් කරපුවාම වාෂ්ප වෙනවා තමයි. මම ඉස්සරහට කරලා පෙන්නන්න එකක් රත් කරාම වාෂ්ප වෙනවා. ඔයගොල්ලෝ පුළුවන් ගෙදින් කරලා බලන්න. රූප සටහනේ සඳහන් පරිදි ක්‍රියාකාරකම සිදු කරන විට හැන්දෙහි ඇති ජලයට සිදුවන්නේ. මම පොඩ්ඩක් කියන්නම් ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ හතර තුනේ පන්ති වලගෙත් මේක කරලා ඇති. හරි මෙන්න සොය හන්දක් ගෙනල්ලා තියෙනවා. ඒත් එක්කම වතුර අපිට තියෙනවා. මම වතුර ගොඩක් දාන්න ටිකක් වෙලාව යන හින්දා මෙන්න ඔයගොල්ලන්ට පෙනෙයි වතුර දාන බාර මැජික් ශිල්පියෙක් වගේ වුණම වතුර දානවා මේකට. පේනව නේද? හරි වතුර ඔන්න දානවා. දැන් මම වතුර දාලා ඉවර වෙලා ටිකක් වෙලා මේක රත් කරන්නම්. අත පිච්චෙද කියලා බලමු නේද? මම පිටන්නේ. ටිකක් වෙලා රත් කරොත් අපිට පුළුවන් හොඳට රත් වුණොත් මේක අයින් කරගන්න. නේද? වතුර ටික යනවා බලන්න පුළුවන් මේ සමහර වාෂ්ප වෙලා යන බවක් අපිට පෙනෙයි. දැන් මට නම් පේනවා මේකේ මේ වෙද්දි වාතය යන මේ වාෂ්ප වෙලා යන බව. ඕගොල්ලන්ට පේනවා ඇති අපේ කැමරාවේ ප්‍රමාණය අනුව බලන්න පොඩ්ඩක්. හරි පොඩ්ඩක් අපි දැන් කරලා බලමු. යන වතුර බුබුලු දානවා සහ අර වාතය පිට වෙන බව පේනවා. මට පේනවා හොඳට. ඔයගොල්ලන්ට මම හිතනවා එනේ අපේ කැමරාවේ ප්‍රමාණය අනුව මොකක් වේද කියලා බලමු. දැන් පොඩි සද්දයක්ත් එනවා වතුර පිට වෙන ගමන්. අර වතුර නටන බවක් පේනවා ඔයගොල්ලන්ට. පේන්න හොඳ කැමරාවකින් අපිට ආවත් මේක පේනවා ඇති මම හිතනවා. වාෂ්ප වෙලා යන බව පේනවද ඔයගොල්ලන්ට? ඊළඟට අර බුබුලු දාන බව එහෙම. අය ඕන දැන් ඔයාලට පේනවද පුතේ? වාෂ්ප වෙලා යනවා.
මම කවන්න අපි පොඩ වෙලා ගියත් අපි අවසාන දක්වා මේක පොඩ පෙන්වන්න ඕගොල්ලන්ට අවසාන නැති බව පෙන්වන්න. අපේ මෙතන තියෙන පහසුකම තමයි අපිට නේද අපේ බන්සන් 1000 කියන අපි කියන්නේ ඒ වගේ ලිපක් තිබුණා මේ විදිහට මේක ඉවරයි. අවසාන ටික දැන් තියෙන්නේ හරි ඔන්න දැන් අවසාන ටිකත් ඉවර වුණා. දැන් මම හැන්දවරලා පෙන්නන්නම්. මෙන්න පුතේ අපිට ආය ජලය වැටෙන්න මුකුත් ඉතුරුනේ නැහැ. එහෙනම් මේකේ තිබුණු වතුර ටික මොකද උනේ? මේ ටික වාෂ්ප වෙලා ගියා. එන වාෂ්ප වුණේ ඇයි? මේක රත් වීම නිසා. ඊළඟට රත් වීම නිසා අපිට මේ දකින්න හම්බ වුණේ. බලමු අපි ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අපි ප්‍රශ්න වලට ඔකෝනේ මේක පස්සේ වල මේක හරි. අපි චුට්ටක් අපේ මේ උපකරණ ටික අයින් කරන්න. දැන් බලමු පුතේ අපේ දෙන උත්තර ටික ප්‍රපතරානේ සමාපාරේ ක්‍රියාකාරීත්ව කරනට යන්නේ ඇති ජලයට සිදුවන්නේ මොකක්ද දැන් සිද්ධ වුනේ? අපි පැහැදිලිව දැක්කා සිද්ධ වෙච්ච දේ. මොකද උනේ? අයිස් බවටපත් වුණාද? නෑ. එහෙනම් වාෂ්ප වී යාම තමයි සිද්ධ වුනේ. එහෙම පැවතුනේ නෑ. උණු බවටපත් වුනේ නෑ. අපි නිකන් ජලය ටිකක් මේ දැම්මේ. එහෙනම් මේ ජලය ටික සිද්ධ වුණු දේ මොකද්ද? වාෂ්ප වෙලා ගියා. එහෙනම් අපි යමු ඊළඟට රතු සහ කළු සායම් මිශ්‍ර කළ විට සෑදෙන වර්ණය අපිට පුළුවන් ඔයගොල්ලන් ළඟ දැන් තියෙනවා නම් පාට කුරු දෙකක් රතු සහ කළු තියෙනවා නම් මේ දෙක පොතේ ගාලා බලන්න මුලින්ම රතු කාලේ කරන කළු ගන්න විතර කළු ගාලා රතු ගන්න. ඊට පස්සේ මේ දෙකේ එකතු වෙ සිද්ධ වෙන්නේ පුතේ මොන පාටද? දුඹුරු පාට නිර්මාණය කරගන්න පුළුවන් අපිට. දුඹුරු පාට නිර්මාණය වෙනවා. අපිට රෝස පාට නිර්මාණය කරගන්න ඕන නම් මොකද කරන්නේ අපි? සුදු සහ රතු කලවම් කරා. සුදු සහ රතු නේද? එහෙනම් ඔන්න අපි දන්නවා නිල් පාට කොහොමද අපේ මූලික වර්ණ වලින් එකක්. ඊළඟට රතු සහ නිල් කලවම් කරපු ගමන් අපිට පුළුවන් දම් පාට හදාගන්න. රතු නිල් කලවම් කරලා බලන්න. ඒතර අපිට දම් පාට හැදෙනවා. අපේ ගානේ මෙතන රතු කළු දැම්මොත් මොකද වෙන්නේ කියන එක එහෙමනම් මොකද වෙන්නේ? දුඹුරු පාට නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න අපිට තියෙනවා පුතේ මේ වගේ ඔයගොල්ලෝ යද්දීදී දැකලත් ඇති මේ වගේ සංකේතයක් කහ පසුබිමක තියෙන්නේ. හැම වෙලාවෙම මතක තියාගන්න පුතේ කහ පසුබිමක තියනවා නම් ඒකෙන් කියන්නේ ඉදිරියෙන් බව. නිල් පසුබිමක තියෙනවා නම් එතනම තියෙනවා කියන එක. එහෙනම් කහ පසුබිමක් නම් ඉදිරියෙන් තමයි මේකෙන් කියන දේ තියෙන්නේ. එහෙනම් ඉදිරියෙන් කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. එතක බලමු උත්තර වලට ගිහිල්ලා ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙන්. දැන් මේකේ ගේට්ටුව සහිත නම් පුතේ මොකද වෙන්න ඕනේ? ගේට්ටුවක් තියෙන්න ඕනේ. දැන් මේකේ ගේට්ටුවක් නෑ දුම්රිය පමණක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ ගේට්ටුව සහිත දුම්රිය මාර්ගයක් හරස් මාර්ගයක් එහෙම නෙවෙයි ඉදිරියේ. එහෙනම් ඒක වැරදි. පදිකේ මාර්ග ස්ථාන ඉදිරියේ නෑ. පදිකේ මාර්ග නම් ඔයගොල්ලෝ මතක ඇති අර කඩේරි දෙකක් අතර පුද්ගලයේ අර ඇවිදින ලක්ෂණ පෙන්වු කරන රූපයක් තමයි තියෙන්නේ. නේද? එන එකෙන් පදිකේ මාර්ග ස්ථාන ආරක්ෂා කරන නොමැති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියේ. වම් පැත්තට හරිය මේක නෙමෙයි. මතක ඇතිනේ අපි එදා කතා කරා ඉස්සලා පේපර් එකේදී වම් පැත්තට තහනම් කියන එක ඉරක් එම දාලා තිබුණා. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? ආරක්ෂා කරලා නැහැ ගේට්ටුවක් දාලා නැති දුම්රිය හරස් මාර්ගයක් ඉදිරියෙන් කියලා තමයි මේකෙන් පෙන්නන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා පොදු වාහනයක ත්‍රිරෝධය පොදු එකක් නෙවෙයි. ඒක පෞද්ගලිකයි. මට එකක් තියෙනවා, අයියාට එකක් තියෙනවා, එහා ගෙදර මාමට එකක් තියෙනවා නේද? එහෙනම් අන්න ඒක පොදු එකක් නෙමෙයි. ඒක පෞද්ගලික වාහනයක්. ලොරි රථය ඒත් එහෙමයි. තමන්ගේ ගෙදර තියෙන ලොරි රථය. පාපැදිය. ඔගේ පදින එක නේද? එහෙනම් අන්න පාපැදියත් අපිට තමන්ගේ එකක්. එහෙනම් ඒක පොදු නෑ කාටවත් තවත් අයිතිකාරයෝ නෑ ඒකට. හැබැයි දුම්රිය යන්න අපිට පොදු වාහනයක් ටිකට් එකක් අරගෙන අපිට යන්න ගමන් කරන්න පුළුවන්.
අදාළ ටිකට් එකක් කලින් ගන්න ඕන බස් එකේ වගේ නෙමෙයි මේකේ රිද්මාලාවක් තියෙනවා තමයි දුම්රිය ගමන් කරන්න එකම මාර්ගයක් තුල දුම්රිය මාර්ගයක් තිබිය යුතුයි නේද නිශ්චිත මාර්ග පද්ධතියක් තියෙනවා ඒක තුල පමණයි යන්නේ නැත්නම් හරව අර අපි බස් එකේ ගිහලා තැන් තැන් වල හරවලා යනවා වගේ යන්න බෑනේ නේද මේකේ ඒ නීති මාලාවකුත් එක්ක තියෙන එකක් තමයි දුම්රිය හැබැයි පොදු වාහනයක් අපි කාටවත් සල්ලිලා ටිකට් එකක් අරගෙන යන්න පුළුවන් අපි බලමු ඊළඟ එක සිතියම් වල මහා මාර්ග දක්වා ඇති වර්ණය මතක ඇති පුතේ අපි එදත් කතා කරා අපිට තිබුණා එදා මට ප්‍රශ්නයක් ඇටියට කඳු දක්වන වර්ණය ඇහුවේ උනාද මම මාර්ග කරලා තියෙන එක තවත් එදා මම ඒත් එක්ක මේක කතා කරලා ගියා හැබැයි සිතියම් වල අපි කියනවා මහා මාර්ග සිතියම් වල එදා මතක් කරා ඔයගොල්ලෝ මතක ඇති කළු පාටින් අපි කිව්වා දුම්රිය මාර්ග සුදු පාටින් විශිෂ්ට වර්ණ මේවා දක්වන්නේ නැහැ කියලා මට මතක ඇටියට තියෙන්නේ කහ පාට අපිට දකින්න හම්බ වෙනවා මේ වගා බිම් මට මතක ඇටියට වගා බිම් දකින්න හම්බ වෙනවා රතු වර්ණය තමයි අපි කිව්වේ දකින්න හම්බ වෙනවා කියලා නම් කරනවා මහා මාර්ග හරි දැන් අපි යමු ඊළඟට ගසේ මුල් මගින් පැලවෙන ශාකයක් මෙන්න විශේෂ අවස්ථාවක් අපිට බීජ මගින් පැලවෙනම ගොඩක් අපි දකින්න හම්බ වෙනවා ඊට අමතරව අපි දන්නවා දඬු මගින් පැලවෙනවා කියන බීජ මගින් අපි ගත්තොත් අඹ නේද අපි හිටවන වගා බිමේ හිටවන වට්ටක්ක බණ්ඩක්ක මේවා බීජ වලින් නේද අපි ගොඩක් හම්බ වෙනවා බීජ මගින් තමයි වැඩිම අපේ මිරිස් බීජ මගින් පොල් ගෙඩිය අපි අරගෙන බිම හිටෙවුවොත් අන්න ඒක පොල් බීජය තියෙන ඇතුළේ අපි කන්නේ පොල් බීජය තමයි ඒත් ඒකෙන් තමයි පැලෙන්නේ එහෙනම් පොලුත් බීජ මගින් හරි කතර මුරුංගා බීජ මගින් ඔයගොල්ලෝ අහලා තියෙනවද රටදෙල් කියන වර්ගය කාලා තියෙනවනේ අපි කම්බලා කනවා බොහොම රසවත් ආහාරයක් ඒත් එක්කම පිටි සහිතයි කාබෝහයිඩ්‍රේට් බහුලයි දෙල් රටදෙල් වලගේ ඔයගොල්ලෝ කවදාවත් දැකලා තියෙනවද ඇටයක් තියෙනවා බීජයක් තියෙනවා දැකලා තියෙනවා කැපුවා කපලා බලන්න සමහර කෙනෙක් මේ හිතනවා නම් මේකේ බීජ තියෙනවා නෑ කපලා බලන්න බීජ නෑ පුතේ රටදෙල් එකේ බීජ නෑ එතකොට අන්න රටදෙල් අපිට පැලයක් ගන්න ඕනේ මොකද ගන්න ඕනේ අර මුලකින් තමයි ගන්න රටදෙල් වල විශේෂයෙන් මුල් අපි උදුළු ගාති කපාති කොටාති පොඩි තුවාලයක් වුණොත් මුලක දැනක කැඩලා ගියොත් එතනින් අන්න මුලක් හට ගන්නවා ඒකට රටදෙල් අපිට පුළුවන් මුල් මගින් අරගෙන ඊට අමතරව කරපිංචා මුලේ හැබැයි ඒ විතරක් මේ කරපිංචා තව බීජෙනුත් පැලවෙනවා ඊට අමතරව ඒක මුලෙනුත් පැල කරගන්න පුළුවන් හරි එතකොට මිරිස් අපි කිව්වා තවන් දාලා ගන්න බීජ පොල් බීජ වතුර මුරුංගා බීජ වලින් ඊට අමතරව අපි මඤ්ඤොක්ක දඬු වලින් රෝස දඬු වලින් මේ වගේ අපිට අපේ උඟක් වගාවන් වල අපි දකින්න හම් වෙනවා මඤ්ඤොක්ක බතල අලෙන් වගේම දණ්ඩෙන් පැලවෙනවා බතල දණ්ඩේට වහම පැලවෙනවා අලෙනුත් පැලවෙනවා බතල ඒ වගේ ගොඩක් කතා කරන ගොඩක් තියෙනවා අපි කෙටියෙන් දැන් ඔයගොල්ලන්ට මේ කියන්නේ මේක මතක් කරන්නේ පාපැදියකින් අඩු වේගයකින් වැඩි දුරක් යාමට හැකියාව ලැබෙන එක අඩු වේගකින් අපි අඩු මහන්සියක් වෙලා අඩු වේගයෙන් කරපුවාම වැඩි දුරක් යන්න පුළුවන් වෙනවා මොකක් හින්දාද කියලා මේ අහන්නේ ඔයගොල්ලෝ පොඩි අයගේ දැකලා ඇති ඔයගොල්ලෝ දන්නවා ඔයාලගේ බයිසිකල් වර්ගයක් තියෙන අර ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද ගියර් මාරු කරන බයිසිකල් කියලා ගියර් මාරු කරන එකේ සිද්ධ වෙන්නේ ওই දෙයම තමයි ගියර් මාරු කරන එකේ අර ඉස්සලා පදින තැන රෝදය අඩු වෙන්න කුඩා වෙන්න අපි දාගත්තොත් මොකද වෙන්නේ අපි යන ප්‍රමාණය ලොකු වෙන්න තමයි වේගය වැඩි කරගන්න පුළුවන්. එතන අපි පදින තැන අපි කියනවා ඒක කොක් වීල් එක කියලා කියන්නේ. ඉස්සරහට අපි පැඩල් එක හයි කරලා තියෙන තැන. අන්නේ කොක් වීල් එකේ රෝදය කුඩා වෙන්න වේගය අඩු වෙනවා. එතන රෝදය ලොකු වෙන්න වේගය වැඩි වෙනවා. ඒක වෙන්නේ මොකද්ද මේ දැටි රෝද වලින් තමයි නම් ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. අපි ඒක මාරු කර කන්දක් පදිද්දීම මාරු කර පදින්නේ ඒක අපි මහන්සි අඩුවෙන් විතර කියන්නේ ඒකයි මහන්සි අඩුවෙන් පදින්න උදව් වෙන්නේ මොකද්ද? එහෙනම් මොකද්ද උදව් වෙන්නේ අපිට? දැටි රෝදයේ තියෙන දැටි ප්‍රමාණය සහ විශාලත්වය අනුව තමයි පිටිපස්සේ තියෙන ෆ්‍රී වීල් එකක් කියනවා. පිටිපස්සේ දැටි රෝද අපි කියන්නේ ෆ්‍රී වීල් එක. ඒ ෆ්‍රී වීල් එක කරගෙන ප්‍රමාණය වැඩි වෙනවා. ලොකු වෙන ඉස්සරහා රෝදේ ලොකු වෙන්න පිටිපස්සේ තියෙන කුඩා රෝදය කරගෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට අන්න අපිට පාස්වෙන් පදින්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පැඩලේ අපි අර කකුල තියලා පදින එකට අපි කියන්නේ පැඩලේ කියලා. ඩයිනමෝ අපි ගන්නවා ආලෝකය ලබා ගන්නවා රාත්‍රියේ මේ අද්දි ඩයිනමෝ පාවිච්චි කරලා අපි රෝදෙට හයි කරනවා ඩයිනමෝ ඒ අර පොඩි බෝතලේ කඩයක් එහෙම තියෙන්නේ. ඒක හයි කරපුවාම මේකෙන් කරන්ට් නිෂ්පාදනය වෙලා ඉස්සරහා තියෙන බල්බ් එකට එනවා. නේද? ඒ ඩයිනමෝව තිරිඟ කියලා කියන්නේ බ්‍රේක් වලට. වේගෙන් ගිහිල්ලා අපි එකපාර අද කරලා ගහලා විසියලා වැටෙන්නේ නේද? නංගන්න ඒ තිරිඟ. එහෙනම් අපිට මේ සඳහා උදව් වෙන්නේ මොකද්ද? දැටි රෝදයේ විශාල බව අනුව තමයි ඒක තීරණය වෙන්නේ වේගය කොහොමද කියන්නේ. අපි ඒකයි අර ගියර් බයිසිකල් වලගේ ඔයගොල්ලෝ මාරු කර පදින්නේ. අපි ඊළඟට යමු කාන්දමර ඇද ගන්නා දෙයක් නොවේ. මට ගේන්න ලබන කාන්දම මම ගෙනාවා මට බැරි වුණා අපිට අමුතුම මේ ඉත්තේ වගේ ගේ කාන්දම් කැලිකුණක් ගත්තට මේ ඒකට අවශ්‍ය දේ අපිට ගන්න බැරිව ගියා. දිනොත් ගන්න. යකඩ ඇන ටින්ටස් ඇන ඉදිකටු
කඩදාසි බලමු අපි හොයාගන්න පුළුවන් වෙයි වගේ එතන එකක් දෙයක් හරි ඒ වගේ තියෙනවා හරි 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 ඔයගලන්ට පේනවා නම් අඩු ඇති මේ බලන්න දැන් සර්ගේ අතේ තියෙනවා මෙන්න ඔයගොල්ලෝ මෙතන තියන්න මෙතනින් ඔන්න යකඩ ඇන තියෙනවා ඊළඟට ටින්ටස් ඇනක් තියෙනවා මට මේක උත්තරන්ට තියෙන ඉදි කටුවක් නැහැ ඒකට මම ආය කටුවක් ගන්න අපේ ආය කටුවක් මෙන්න අපිට ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා චුම්බකයක් මම පස්සේ මේ චුම්බක වර්ගයක් කොට හඳුන්වා දෙන්න මට තියෙන සම්පත් වලින් පුතේ ගෙනාවේ මේ අර පුංචි චුම්බකයක් මේක අපි කියනවා දණ්ඩ චුම්බකයක් කියලා කියන්නේ මේ තියෙන දණ්ඩ චුම්බකය. ඒතර මෙන්න මම මේ දණ්ඩ චුම්බකයක් පාවිච්චි කරලා මේ ඉස්සෙල්ලාම මම ගන්නම් මෙතන තියෙනවා අපි ඔන්න මෙතන මම මේ ගත්තේ යකඩ ඇණයක් මෙන්න ඔයගලන්ට පේන ඇති ඉල්ලලා තියෙනවා යකඩ ඇණයක් එනමුත් පුතේ යකඩ ඇණය ඇලිලා ආවා ඊළඟට තියෙනවා ටින්ටස් ඇණය පොඩි ඇණය මෙන්න පොඩි එකක් ටින්ටස් ඇණය ඔයගලන්ට පේනවා ඇති මම පාරක් මෙතන අනිත් පැත්තට අල්ලලා පෙන්නන්න ටිකක් පේන්නේ මෙන්න ටින්ටස් ඇණය ඔයාලට පේනවාද කියලා සැකයි ටින්ටස් ඇණය ඊළඟට අපි බලමු මෙන්න ආය කටුවක් තියෙනවා මම ඉදි කටුව වෙනකොට ගන්නම් ආය කටුව මෙන්න ආය කටුවක් තියෙනවා ඊළඟට අපිට තිබුණේ උත්තරේ තියෙනවා තව එකක් කඩදාසිය ඇලෙනවද කියන එක අපෙන් අහන්නේ ඇලෙන්නේ නැති එක අහන්නේ මම කඩදාසිය පාවිච්චි කරනවා මෙන්න ඔයාලට පේනවා ඇති කඩදාසිය එහෙම නෑ මම මේ කඩදාසිය අතාරින්නම් මොන කඩදාසියකට ඇලිලා ආවේ නෑ එහෙනම් අපේ උත්තරේ වෙන්නේ මොකක්ද පුතේ කඩදාසි නේද එහෙනම් අපෙන් අහන්නේ කාන්දමට ඇද ගන්නා දෙයක් නොවේ එහෙනම් මොකද්ද කඩදාසි කැබලි ඔන්න ඇද ගන්නේ නෑ යමු ඊළඟ ප්‍රශ්නයට තමයි රූපයේ දැක්වෙන බල්බය එහෙනම් අපිට ඕනේ දැන් මම යන පොඩ්ඩක් බල්බයක් සම්බන්ධ කතා කරන්න ඒත් එක්ක මම ගෙනාවාද මම ගේලිපෝෂම මේ කඩෙන් අරගෙන ආවා ඊට පස්සේ මෙන්න පුතේ එතකොට අපිට මේ තියෙන්නේ බල්බ් එකක් මම ගෙනාවා මම මේත් එක්ක වල කියලා දෙන බල්බ් එකේ කොටස් ටිකක් පොඩ්ඩක් හඳුනලා ඉන්න ටිකක් ලොකු බල්බ් එකක් ගෙනාවා ඕගොල්ලන්ට මේ තියෙන පුතේ ලොකු බල්බ් එකක් එතකොට මේක අපි ගෙදරදී අර පාවිච්චි කරන බල්බ් එකක් මම රූපෙත් ඇඳලා බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම් පොඩ්ඩක් ඕගොල්ලන්ට එතකොට පුළුවන් හොයාගන්න මේ තියෙන්නේ බල්බ් එකක් මේ හැඩය එතකොට අපිට මම මෙතන අනිසාරයක් පැහැදිලි වෙන්න වෙන නිසා ලස්සන චිත්‍රයක් නොවුනත් ඔන්න මම ඇඳලා පෙන්නනවා මේ විදිහට තියෙනවා මෙතන තව කොටසක් තියෙනවා මෙතනින් ඔයාලට මේ වගේ මේ බල්බ් එක තුල දකින්න හම්බ වෙයි හරි ඔය තමයි අපේ බල්බ් එක ප්‍රධාන වශයෙන් දකින්න හම්බ වෙන කොටස් ටික මෙන්න ඒ වගේ බල්බ් එකක්. ඒතර මේක දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ පස්සේ රූපේ නම් කරලා පෙන්නන්න. මේ තමයි පුතේ බල්බ් එකක මේ විදුලි වලින් ආවරණය තියෙන අපි කවුරුද දන්නවා බල්බ් එක නිර්මාණය කරේ කවුද? හරි මෙන්න තියෙනවා විදුරු ආවරණය. එතකොට මේ විදුරු ආවරණය මේක අපි කියනවා ආවරණය නැත්නම් විදුලි ආවරණයක් විදුරු ආවරණයක් ඊළඟට මෙන්න තියෙනවා අපිට පිත්තල කොපුව. දැන් මගේ මේ අත මේ යන්නේ පිත්තල කොපුව. අපි මෙතෙන්ට කියනවා මෙන්න ඊයම් අග්‍රය. හරි පුතේ මේක ඇතුලේ තමයි අපිට ඔයාලට සමාහට මෙච්චරම හොඳට පේන්නේ නැතිව ඇති. මේ ඇතුලේ තියෙනවා මම මෙන්න මේ ඇඳපු මේ කොටස් ටික. අපි එතන කියනවා පුතේ සූත්‍රිකාව. හරි එතකොට සූත්‍රිකාව මේකට ටන්ස්ටන් කියන කම්බිය තමයි පාවිච්චි කරන්නේ මේ සූත්‍රිකාවට ටන්ස්ටන් කියන කම්බිය පාවිච්චි කරනවා සූත්‍රිකාවට. හරි වීදුරු ආවරණය පිත්තල කොපුව ඊළඟට ඊයන් අග්‍රය ඇතුලේ තියෙනවා. right. now මේ ඊයන් අග්‍රය පිත්තල කොපුව දැසගත මේ යන්නේ පිත්තල කොපුව මේ තියෙන්නේ විදුරු ආවරණය ඊළඟට ඇතුලේ මම කිව්වා සූත්‍රිකාව තියෙනවා. මේකේ මොනවා තිබුණත් වැඩක් නැහැ. ඇතුලේ සූත්‍රිකාව කැඩලා තිබ්බොත් බල්බ් එක පත් වෙන්නේ නැහැ. අපි කියන එකට එළිය දෙන්නේ නැහැ. නේද? එහෙනම් මම පොඩ්ඩක් කෙටියෙන් මෙතන මේකේ කෙටියෙන් ලියන්නම්. මම සම්පූර්ණ ලියලා ඉන්නේ නැහැ. මෙතන මම කිව්වේ මොකද්ද? ඊයම් අග්‍රය. මම කෙටියෙන් අකුරු දෙක දාන්නම්. ඊයම් අග්‍රය මේ තියෙන්නේ පිත්තල කොපුව මේ තියෙන්නේ විදුරු ආවරණය මෙන්න තියෙනවා අපිට වැදගත් කොටසක් මේකේ සූත්‍රිකාව. ටන්ස්ටන් කියන කම්බිය තමයි පාවිච්චි කරේ.
හරි එහෙනම් සූත්‍රිකා හරි දැන් අපෙන් අහනවා ප්‍රශ්නෙට මම ඊගාම පොඩක් මේ පැහැදිලි කරේ මේකේ කොටස් ටික. ඒත් එක්ක මම පැහැදිලි කරන ඊළඟට මේ වියලි කෝෂයේ කොටස් අපිට එකක් නම් කරන්න එන්න පුළුවන්. මේ තියෙන්නේ වියලි කෝෂයක්. අපි මේකට කියනවා බැටරි කැලක් කියලා අපි ළමයි වක්ලාට කියන්නේ. මේක අපි නිවැරදි නම එහෙම නැත්නම් භාවිතා කළ යුතු නම තමයි වියලි කෝෂය. ඒතර වියලි කෝෂයේ අග්‍ර දෙක තමයි අපිට විශේෂයෙන්ම වැදගත්. ඔයගොල්ලෝ පේනවා ඇති මේ පැත්තට මේ බලවම අර උඩ තොප්පිය කැඩයක් සහ ඊළඟට ඉසෙවෙච්ච බව. එතන තියෙන්නේ ඔන්න ධන අග්‍රය. මේකේ එකතු කිරීමේ ලකුණක් තමයි ධන අග්‍රයට තියෙන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා එකතු කිරීමේ ලකුණ. ඔයාලගේ හොඳට බලන්න වේලි කෝෂ කරන්නේ මේ තොප්පිය පැත්ත එකතු කිරීමේ ලකුණ. අපි ඒක ධන අග්‍රය කියනවා. ඒත් එක්ක මේ යට තියෙනවා මේකේ කහපාට වෙනවා පේනවා ටිකක් අඩු ඇති. ඒත් එතන තියෙනවා ඍණ අග්‍රය. ඍණ අග්‍රය තියෙනවා. එහෙනම් ඔන්න ධන අග්‍රය සහ ඍණ අග්‍රය තියෙනවා. එතකොට මේ ධනාග්‍රය සහ ඍණාග්‍රය කියන බල්බ් එකක් අපිට පත්තු කරගන්න ඕන නම් එළිය ලබා ගන්න ඕන නම් ධනාග්‍රයෙන් වගේම ඍණාග්‍රයෙන් අවශ්‍ය වෙනවා අපිට වේලි කෝෂයක සම්බන්ධතාවය ඇති වෙන්න. එතකොට මම දැනට පොඩ්ඩක් මේ අපේ බල්බ් එක පුරා කරලා හදා ගන්න තමයි මම මකන්නම් මෙතනින්. එන්න අපි මම මෙතන ඇඳලා පෙන්නන්නම් ඒකට වේලි කෝෂයක්. මෙන්න මේ බැටරි කෑල්ල වේලි කෝෂය මම දල වශයෙන් නම් මෙතන තියෙන්නේ දාන්න මෙතන තියෙන්නේ තාම මේ ගොඩක් දේවල් ලියලා තියෙන 1.5 කොට ඔක්කොම ලියලා තියෙනවා. එතකොට තව අපට හම් වෙනවා බල්බ් එකක් අර වගේ බල්බ් එකක්. මේ වයර් දෙක අපිට සම්බන්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම එක වයර් එකක් ඒ අනිවාර්යයෙන් යායිති එක අග්‍රයක් සම්බන්ධ වෙන්න ඕනේ. මේ ධන අග්‍රයට අපි තුන් වයර් දෙකක් ගත්තා කියලා අපි. ඒක ධන අග්‍රේ පටන් ගන්න මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. හරි ඒ කියන්නේ අපි කියන පිත්තල කොපුවට. අනිත් එක මෙතන අපි කියවනේ ඊයන් අග්‍රය කියලා. මෙන්න ඍණ අග්‍රය. ඍණ අග්‍රයෙන් මෙන්න තියෙනවා මෙතන ඊයන් අග්‍රය. මේ දෙක සම්බන්ධ වෙච්ච ගමන් අර අපි අඳලා පෙන්නපු විදිහට බල්බ් එකක් මොකද වෙන්නේ? ආලෝකය එන්න ඕනේ. ඔය තමයි අපි සාමාන්‍ය ක්‍රමය. නමුත් අපිට මේකෙදි දීලා තියෙන්නේ වෙනත් විදිහේ එකක්. අපිට දෙන මෙන්න බල්බ් දැක්කන එකේ දෙන්නේ වෙන විදියක්. නේද? පොඩ්ඩක් විදිය වෙනස්. හරි. හරි මම මේක කරන්න. දැන් අපි ටිකක් මම දුක් වැඩක් කළා තමයි මේ ඉක්මනට ඇවිල්ලා මේක පාසලක් දුන්නා අපිට. බලමු. දැන් ඔන්න අපිට මේ එක අග්‍රයකින් ඔයගලන්ට පේනවා ඇති මේ මෙන්න තියෙන මේ කුඩා බල්බ් එකක මේ තියෙන කුඩා බල්බ් එකක්. ඒතර කුඩා බල්බ් එකේ ඔයාලට පේනවා මෙන්න ඊයන් අග්‍රය. සර්ගේ අතේ දකුණු පැත්ත මෙන්න ඊයන් අග්‍රය තියෙනවා. මේ පැත්ත තියෙනවා සම්බන්ධ කළ මේ වයර් එක අර පිත්තල කොපුවට. එතකොට නමුත් මේ රූපයේ තියෙන අපිට ඒ වයර් එකක් වාගෙන එක වයරකින් තමයි පත්තු කරලා තියෙන්නේ. මේ බල්බ් එක දාලා තියෙන්නේ. මම එක වයරක පාවිච්චි කරන්නම්. එක වයරක පාවිච්චි කරලා මෙන්න මම අර ඊයන් අග්‍රයට යදී ඍණාග්‍රයනේ මෙන්න වේලි කෝෂයේ ඍණාග්‍රය මම ඍණාග්‍රය දෙන්න ගන්නවා. අරගෙන මෙන්න මේ පැත්තට තියන්න. අපෙන් අහනවා මෙහෙම වුණාම දැල් වෙයිද නැද්ද කියලා යහන්න. ඒකට මෙන්න බල්බ් එක මෙහෙම පැත්තට. ඔන්න දැල් වෙනවද නැද්ද? ඔයාලට පේනවා. පැහැදිලි? දැල් වෙනවා. මෙන්න මම පැත්තට තින්නේ. ඔයගොල්ලන්ට පේනවා. ડોක්ටර් පේනවා ඇතිනේ. පැහැදිලි. හරි එහෙනම් ඔන්න අපි ගත්තා මේක කිසි ගැටලුවක් නැහැ. දැල් වීම සිද්ධ වුණා. එහෙමනම් අපිට බල්බ් එකක් දැල්වන්න මෙහෙම මේ විදියට තියලා අපි හුඟක් ලාර කරන වැඩේ මේ ඍණාග්‍රයෙන් එන එක මෙන්න මේ දැන් කළු පාට වයරකට වලට පේනවා ඇති. ඒ කළු පාට වයරකේ ක්‍රමයට අපි කරන්නේ හුඟක් ලාට මේ විදියට ඍණාග්‍රයට ඇවිල්ලා හරි. ඒරොන්න ඍණාග්‍රයට අපි කළු වයරක මම තිබ්බේ ඍණාග්‍රයට මෙන්න ඊයන් අග්‍රය මෙතෙන් දෙනවා. ඒත් දැල්වීම සිද්ධ වෙන්න ඕනේ හැබැයි වයරක. හරි. දැල්වීම සිද්ධ වෙනවා. ඔන්න එහෙනම් ඒ විදියට ඒත් හරි ඔන්න එන අපිට බල්බ් එක දැල්වීම වෙන්නේ නැහැ. හරිනේ. හරි. එහෙනම් ඔන්න දැන් මේ දැල් වෙනවා. ඒ කියන්නේ එහෙනම් ධනාග්‍රයට මේ ඊයන් අග්‍රයම තියන්න අවශ්‍ය නැහැ. හරි. මතක තියාගන්න. ධනාග්‍රයට ඊයන් අග්‍රයම තියන්න අවශ්‍ය නැහැ. ඍණාග්‍රය තිබ්බත් මේ ඍණාග්‍රය ඇවිල්ලා පිටර කොපුවට ආවත් ඒත් දැල්වීම. අපි මේ මාරු කරලා තියන්න පුළුවන්. ධනාග්‍රය ඍණාග්‍රය මේක මාරු කරලා බල්බ් එක මාරු කරලා අපිට තියාගන්න පුළුවන් කියලා මම මේ පෙන්නනවා. ඔන්න ඍණාග්‍රයෙන් එනවා මේ කළු වයර් එක ඊළඟට මෙතන පිත්තල කපුවට තමයි අපි කළු වයර් එක දීලා තියෙන්නේ. ඊයන් අග්‍රය දුන්නේ ධනාග්‍රයට. එහෙනම් ඔනේ ඒත් දැල්වීම සිද්ධ වුණා. අපි අර රතු වයර් එකෙන් කරලා පෙන්නන්නේ මම රතු වයර් එකේ තියෙන්නේ ඊයන් අග්‍රයට ඍණ එන්නේ. හරි. ඊයන් ඍණ එනවා. මම ධන වලට තියන්නේ මෙන්න පිත්තල කපුව. හරි. පිත්තල කපුව. ඔන්න එතකොටත් අපිට
දැල්වීම සිද්ධ වෙනවා. කියන්නේ බල්බ් එක මම පැත්තට හරවලා තියලා තියෙනවා. ඔයාලගේ ඔය රූපේ හැටියට. ඒත් දැල්වීම සිද්ධ වෙනවා වල පේනවා. හරිද පුතේ? දැන් අපි ඒක ගැටලුවක් තිබුණොත් ඒක විසඳ ගන්න අපිට පුළුවන්. පිළිනමයි තියෙන මාවෘත්තිය අපි දන්නවා හරිම ආසා පාඩමක් තමයි මේක. නමුත් අපිට මෙතන ඉතින් කරන්න උනේ ලාය එක කියන්නේ. හරි. එහෙනම් අපි යමු. එහෙනම් අපෙන් මේ බල්බ් එකට මොකද වෙන්නේ කියලා. එහෙනම් මේකද අනිවාර්යෙන් දැල්වීම සිද්ධ වෙනවා. ඒක කරලා පෙන්නන ඕගොල්ලෝ පේනවා ඇති. මේ බලන්න ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. අපි හොඳට මතක ඇති ඕගොල්ලන්ට. කන්නේත් කරවලයි රට හාලේ බතට බොන්නේත් බොර දියයි පූර්වේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට කියලා තමයි මේ කවිය තියෙන්නේ. එහෙනම් ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. අපේ කියන මේ කවිය පතල් කවියකි, පාරු කවියකි, නෙළුම් කවියකි, ගැල් කවියකි. නම් මොකද්ද මේක? පතලක් ගැන කියන්නේ දුම්බර පතල නේද? එහෙනම් පතල් කවියක් තමයි මේ තියෙන්නේ. ඒතර පුතේ වුණ අපේ පරිසරය අංක 3ක් ඕගොල්ලන්ගේ අතට මේ වෙදී ලැබිලා තියෙන ප්‍රශ්න පත්‍රය. නමුත් අපිට අද මම හිතනවා ඊට වඩා අපිට යන්න බැරි වෙයි කියලා. ඕගොල්ලෝ කරලා ඇති. එහෙනම් අපි නැවත හම්බෙන දවසේදී ඒක කතා කරනවා. ඒකේ වැඩ කටයුතු ඉවර කරනවා. මම ඒකට අවශ්‍ය වෙන එක් වීඩියෝ එකක් තමයි මෙන්න මේ කාන්දම් එහෙම ගෙනාව වලට දාලා කාන්දම් ගම්මුනා දීම කරන්න. කාන්දම් වර්ග ටිකේම මේක ටිකක් අපිට ප්‍රබල නැති බව පේනවා. බලන්න මම මේකට තව එකක් මොනවා හරි තියෙනවනම් හොයාගන්න බලන්න. හරි. එතකොට මම හිතනවා මොකද දෙනෙක් පරිසර ප්‍රශ්න පත්‍රයේ මේ වෙද්දි වැඩි ප්‍රමාණයක් හරියටි කියලා. මොකද පරිසරය ඔයගොල්ලෝ බොහොමත් ආසාවෙන් කරන කොටසක්. ඒ නිසා අපි ඊළඟ දවසේ තමයි අපිට ඊළඟ පරිසර ප්‍රශ්න පත්‍රයට යන්න පුළුවන් වෙන්නේ. අද දවසේ අපිට එතනින් එහා යන ටිකක් අමාරුයි වගේ දැනෙනවා. ඉතින් පුතේ අද දවසේ මම හිතනවා ඔයගොල්ලෝ ලොකු වැඩක් කරගන්න ඇති කියලා. හරි පුතේ හරි විසරණා එන හැමෝටම thank you හැමෝටම ස්තුතිවන්ත වෙමින් මම අද දවසේ කටයුතු ඉවර කරනවා. හැමෝටම ආයුබෝවන්.